right. කාට හරි මේක රෙකෝඩ් කරගන්න ඕන නම් මම ඇක්සස් දෙන්නම් කියන්න. එතකොට ඕනනම් ඔයගලන්ට පස්සේ ආපහු බලන්න පුළුවන්. මේ තියෙන්නේ එතකොට ක්ලිප්ස් මේවා තමයි අල්ලු කියලා කියන්නේ. බ්‍රැකට්ස්. පීලි අල්ලු. පීල්ලට දාන්නෙත් මේ වගේම මීට වඩා චුට්ටක් වෙනස් පීලි අල්ලු. මේවා බටවලට දාන බ්‍රැකට්. වැහි පීලි අල්ලු මේකේ නැහැ. වැහි පීලි අල්ලු අපි මෙතනින් බලමු. මේකේ යට තියෙනවා පීලි අල්ලු. මෙන්න මේ වගේ ඒක පැහැදිලි නෑ එච්චරම වෙන පින්තූරයක් ගමු අපි. සිවිල් හරි මේ තියෙන්නේ අපි ගත්තම පිහිල්ල සවි කරන්න යොදා ගන්නවා මෙන්න මේ බ්‍රැකට්ස් නැත්තම් පීලි අල්ලු මෙන්න මේවා බ්‍රැකට්ස් මේවා හයි කරන ඉස්සෙල්ලම පිහිලි අල්ලු මේ තියෙන්නේ මේ කොටස් පිහිලි අල්ලු මේක ඒ වගේම මෙන්න මේ කොටස් පිහිලි අල්ලු මේවා වඩිම්බුල ඇල්ලට සවි කරනවා මේ පිහිලි අල්ලු තුල තමයි පීල්ල රඳවන්නේ. එතකොට මේ පීලි රඳවනකොට අපි මේකේ එතකොට මේක සම්පූර්ණ කරගන්න ඕන ටියුට් එක එතකොට මෙතන තියෙනවා හරි මෙන්න මේකේ මේ ටියුට් එක මෙතන සම්පූර්ණ කරගන්න ඕගොල්ලෝ හරි වහලේ වඩිම්බු ලෑල්ලට පීලි අල්ලු ගට බ්‍රැකට්ස් ලියාගත්තද નિયમિત පරතරයෙන් සවි කර ඒවා තුල පිහිලි නැත්නම් පිහිලි ගටර්ස් පිහිලි රඳවනු ලැබේ හරිද ලියාගත්තද තේරුම් නැත්නම් අහන්න ආපස්සරයක් පිහිලි රඳවනු ලැබේ වැහි පීල්ලේ කෙළවර වමත් හා දකුණත් වශයෙන් ඒ කියන්නේ පීල්ලේ කෙළවර left right කියලා මෙතන තියෙන වමත් හා දකුණත් කියන left right වැහි පීලි අගවැස්ම නැත්නම් ගට end cap කියලා කියනවා කෙළවර වහන ඒවා end cap ගට end cap ඕවා මේ දැන් මගේ ගාව පින්තූර පැහැදිලි ඒවා නෑ ටිකක් ඕගොල්ලෝ Google වලින් ඕනනම් අරගෙන දෙන්නම් මං ඉන්න පොඩ්ඩක් මං අරගෙන පෙන්නන්න චූට්ටක් එතකොට ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා ටික ප්‍රශ්නයක් වෙන්නේ ගට ස්ටක් වෙන්නේ ගට brackets මේ තියෙන්නේ පීලි අල්ලු බලන්න මේවා ගට brackets අපි එකක් සේව් කරලා තියාගමු ආපහු ඕන වෙනවා ගට බ්‍රැකට්ස් මේ එක විවිධ හැඩේ ගට බ්‍රැකට්ස් ඔය තියෙන්නේ පිහිලි අල්ලු මේවා තමයි හයි කරන්නේ වඩිම්බුල ඇල්ලට කවුද සර් අපිට සිවිල් වල 4.4 ඉඳන් ටියුට්
හම්බුනේ නෑනේ. 4.4 ඉඳන් ටියුට් හම්බුනේ නෑ. 4.4 කියන්නේ පැහැදිලි නෑනේ මට. කියන්නකෝ කොයි එකද තියෙන්නේ නේ පින් අවසානට? ඈ අවසාන පිටුවේ මොනවද තියෙන්නේ හම්බෙලා තියෙන එකේ? 4.4 කියන එකේ මොකක්ද පිටුවද මොකක්ද දාලා තියෙන්නේ ඔයා? 4.4 මම සම්පූර්ණ ටියුට් එක එව්වානේ. මේකේ මේවා නැද්ද ටියුට් එකේ මේ කොටස්? 4.4 කියලා කියන්නේ 4.6 මේක 4.6 මේක තියෙනවනේ. ඒ කියන්නේ 4.4 නැත්තේ කොන්ක්‍රීට් වලින් දැස මේ ටිකද හම්බුන්නේ නැත්තේ? මේවනේ ඕක දිනස ඊට පස්සේ ටියුට් එක 4.5 ඉඳ 4.5 ඉඳලා එකක්වත් හම්බුන්නේ නැද්ද? මේවා නව ටික හම්බුන්නේ හම්බුන්නේ නෑනේ. හරි මං එවන්නම්. පින් කරගන්න එතකොට වෙනවා කොහොමද කරන්නේ? දැන් කරන්න බැරි වෙයි. දැනට කමන්නේ අදට ටිකක් මොකක් හරි කරගන්න. නැත්තම් මං ටියුට් එක හાર્ඩ් කොපි එක ගෙනල්ලා දෙන්න හරි මොකක් හරි ක්‍රමයක් මම බලන්නම් ඔයාලට ලැබෙන්න සලස්සන්න. නෑ සාවුල නේ ෆොටෝකොපි කරගන්න පුළුවන්. හරි. එහෙනම් මම එවන්නම්. මේකෙන්ම දැම්මොත් ගන්න පුළුවන්ද? අයින් මම WhatsApp වලට දාන්නම්. හරි ඔන්න එවුවා නෙත් වෙන්න. හරි. එතකොට මේ තියෙන්නේ පීලි වෙල බ්‍රැකට්ස්. ඊට පස්සේ අපි බලමු පීලි end cap කියන්නේ මොනවද කියලා. end cap වෙල ගට end cap. මේ තියෙන end cap පීල්ලේ කෙලවර වහන ඒවා මේ වගේ end cap එක එක විදිහේ පීල කෙලවර වහලේ මේ වගේ දැන් මේ තියෙන්නේ වහලේ උඩ තියෙන මේ ෂීට් මේ තියෙන පීල්ල මෙන්න end cap එකෙන් වහලා තියෙන්නේ ඒ කෙලවර නැත්තම් එතන වහන්න වෙන එකක් කෙලවරෙන් ලීක් වෙනවට ජලය පීල්ලේ කෙලවර ඔය තියෙන end cap එකෙන් වහලා තියෙන්නේ පැහැදිලිනේ. ඒතර end cap කියලා කියන්නේ කෙලවර වහන ඒවා. හරි. රයිට්. ඊට පස්සේ දෙකක් එකිනෙක සම්බන්ධ කර පීලි ඊට පස්සේ පීලි සංදි කරන තැන් ජොයින්ට්ස් පීලි දිග මදි වෙනවනේ එක පීල්ලක් සාමාන්‍ය අඩි 13ක් විතර තමයි තියෙන්නේ. එතකොට ඒ පීල්ලට තව එකක් ජොයින්ට් කරන්න ඕන වහලේ දිගට. එතකොට භාවිතා කරනවා ගට ජොයින්ට්ස් කියලා කියන්නේ පීලි දෙකක් එකට ජොයින්ට් කරන තැන. අපි එකත් බලමු. ගට ජොයින්ට් එකක් ලියා ගන්න මෙතන. පීලි සම්බන්ධ කිරීමට පීලි සංදි නැත්නම් ගට ජොයින්ට්ස් භාවිතා කරනවා. ගට ජොයින්ට්ස් එකක් කියලා කියන්නේ බලමු අපි. මේ තියෙන ගට ජොයින්ට්ස්
පේනවනේ පීලි දෙකක් එකට සවි කරන්නේ මේකෙන්. ගට ජොයින්ට්ස් මේ වගේ හතරස් ඒවට හතරස් පීලි ජොයින්ට් තියෙනවා. විවිධ හැඩයේ ගට ජොයින්ට්ස් තියෙනවා. ඔය ගත්තම එක එක විදිහේ පීලි දෙකක් සවි කරනකොට මෙන්න මෙහෙම මේ ජොයින්ට් එකට මේක දානවා. ගට ජොයින්ට් එකක් කියලා කියන්නේ පිහිලි එකට සවි කරන කෑල්ලක්. පැහැදිලිනේ? එතකොට තවත් විවිධ නම් වලින් සම්බන්ධ කරන ඔය කෑලි ටික අපි හඳුනා ගන්න ඕන. ඊට පස්සේ සාමාන්‍ය වැහි පීල්ලක දිග අඩි 12ක් 13ක් 12ක් කියලා දාලා තියෙන 13ක් 12ක් 13ක් දෙකම එනවා. නිසා එම දිග ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී පීල්ලෙන් ඉහළට ජලය ගලා යාම සඳහා පීල්ලෙන් පහළට ජලය ගලා යාම සඳහා ගලාකාර හිස රනින් හෙඩ් භාවිතා කරනවා. ගලාකාර හිස නැත්තම් රනින් හෙඩ් එකක්. බලමු අපි රනින් හෙඩ් එක කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. පින්තූර වල තියෙනවා දැන් ඔයාලට පැහැදිලි මේ තියෙන්නේ. මොකක්ද උනේ? රනින් හෙඩ් පීලි අල්ලු රනින් හෙඩ් මේ තියෙන රනින් හෙඩ් එකක්. පේනවනේ රනින් හෙඩ්. පල්ලෙහාට ජලය එන්න මේ වගේ කෑල්ලක් තියෙන වෙනම පිහිලි ජොයින් කරන තැන්වල ඔය රනින් හෙඩ් එක භාවිතා කරනවා. ජලය පල්ලෙහාට එන්න ඒ වගේ මේකත් රනින් හෙඩ් එකක්. පල්ලෙහාට එන්න දැන් නැවපු එකක්. පැහැදිලිනේ? ජලය පල්ලෙහාට එන අර බට එකට අපි කියන ඩවුන් පයිප් කියලා. පල්ලෙහාට ජලය ගන්න තැන්වල රනින් හෙඩ් එක භාවිතා කරනවා. මෙතනක් තියෙන්නේ මේ තියෙන්නේ මෙන්න මේ කොටස. රනින් හෙඩ් එක කියලා කියනවා. නැත්නම් ගලාකාර හිස කියන නම භාවිතා කරනවා. අපි මේ කොටස් ටික ඉස්සෙල්ලා අඳුනාගෙන ඉමු. රනින් හෙඩ් ඊට පස්සේ පිහිල්ලට සම්බන්ධ කළ යුතුය. වැහි පිහිල්ලක් අන්තක 90කින් හැරවීමට නෙත්ති කෙළවරේදී ලම්බක පිරුද්දුම මයිටර් ජොයින්ට් ලම්බක පිරුද්දුම මයිටර් ජොයින්ට් කියලා කියන්නේ ලම්බක පිරුද්දුම. එතකොට අපි ඒකට මෙතන නම් ටික ඔක්කොම ලියලා තියෙනවා මේ අංකත් එක්ක දාලා. දැන් අපි දන්නවා බටවලදී එල්බෝ එකක් වගේ මේකෙදී මයිටර් ජොයින්ට් එකක් භාවිතා කරනවා. ගට මේ තියෙන්නේ මයිටර් ජොයින්ට් එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ අන්තක 90කින් හැරවෙච්ච කෑලි තියෙනවා වෙනම මේවා කඩේ ගන්න තියෙනවා. ඉතින් මේ කෑල්ලක් දාලා හරවනවා මේ වගේ ඔය දින අන්තක 90කින් හැරිච්ච කෑලි වෙනම තියෙනවා. එතනට අපි අන්තක 90කින් හරවන තැනදී මේ වගේ කෑලි සම්බන්ධ කරනවා. ඔකට කියනවා මයිටර් ජොයින්ට් එකක් කියලා. පැහැදිලි නැත්නම් අහන්න. ඊට පස්සේ සවි කළ යුතුය. ඊළඟට කියනවා වහලේ කාණු පරාලයක කෙළවරේ වහලේ වැසි දියත් පීල්ලේ වැසි දියත් එකට රැස් කිරීමට යටිකුරු කෙටි හිස. ඒ කියන්නේ කාණු පරාලයක් කියන එක ඔයගොල්ලෝ දන්නවා. කාණු පරාලයක් කියන්නේ වහල දෙකක් මෙන්න මෙහෙම එකට එකතු වෙන තැනක. දැන් මේ පැත්තේ වහලයක් මේ පැත්තේ එක වහලයක්. ඔහොම නෙවෙයි අනිත් පැත්තට අපි ගත්තම මෙන්න මෙහෙම. දැන් වහල දෙකක් මේ පැත්තේ එක වහලයක් මේ පැත්තේ තව වහලයක්. මෙන්න මේ පැත්තේ මෙතන ඒතුළු ජලය ගලාගෙන එනවා මෙතනින් පල්ලෙහාට මේ පැත්තට ජලය ගලාගෙන එනවා මේ විදිහේ. මේ ජලය එකතු වෙනවා මෙන්න මෙතනදී මෙතනට දානවා මොකද්ද කාණු පරාලයක් අපි කතා කළා. මතකද මම ආයිත් පෙන්නන්නම් කාණු පරාලය නැත්තම් අමතක වෙලා ඇති දැන් ඔයගොල්ලන්ට වහලයක කාණු පරාලය කියලා කියන්නේ මෙන්න මෙතන බලන්න. මෙන්න මෙතන ඇතුළත මේ තියෙන්නේ sorry
කාණු පරාලය මේ තියෙන කාණු පරාලය මේක වහල දෙකක් නේ එතකොට මේ වහලේ තියෙන ජලයත් මේ වහලේ තියෙන ජලයත් දෙකම එකතු වෙලා මෙන්න මෙහෙම ඇවිල්ලා ජලය මේව පල්ලෙහාට ගලාගෙන එනවා මෙන්න මෙතනින් එතකොට ජලය ගලා බසින්නේ මේක දිගේ ජලය පල්ලෙහාට ගලා බහින. ඕකට කියන කාණු පරාලය කියලා. මෙන්න මේ කාණු පරාලයක් සවි වෙන තැනකට වහලේ කාණු පරාලයක් සවි වෙන තැනකට භාවිතා කරනවා ඩවුන් ස්පොන්ජ් හෙඩ් එකක්. ඩවුන් ස්පොන්ජ් හෙඩ් එකක් කියලා කියන්නේ යටිකුරු කෙටිහිස යටිකුරු ඩවුන් පයිප් ජොයින්ට් එකක්. down in running head gutter end 7 down pipe join එකක් නෙවෙයි down part elbow running head end cap down pipe අපි සවි කරනවා මොකද්ද down spot head එකක් down spot head එකක් බලමු අපි ඒක මටත් මතක නෑ ඒක මොන වගේද කියලා gutter down spot එකක් මෙන්න මේක මේ තියෙන්නේ මෙන්න මේ වගේ කෑලි සවි කරනවා මෙන්න මෙහෙම නැවිච්ච කෑල්ලක් මේ තියෙන්නේ මේ වගේ down spot head එකක් කියලා කියන්නේ මේ විදිහේ කෑලි සවි කරනවා පල්ලෙහාට එන තැන්වල නවන තැන්වල මේ වගේ කෑලි මේ තියෙන්නේ මෙතන පැහැදිලිනේ හරි ඊළඟට අපි යන් ඊළඟට සම්බන්ධ කළ යුතු දියබස්නා නලය ඩවුන් පයිප් කියන්නේ පල්ලෙහාට එන නල අපි කියන ඩවුන් පයිප් කියලා වහ බිත්ති දිගේ ඇවිල්ලා තියෙන්නේ ඒවට කියන දියබස්නා නල එහෙම නැත්නම් ඩවුන් පයිප් කියලා කියනවා ඩවුන් පයිප් දන්නව නැතිනේ දන්නේ නැත්නම් මම පෙන්නන්නම් මේකෙන් දැන් මේ තියෙන ඩවුන් පයිප් ඉතින් මේක ඩවුන් පයිප් මේ පල්ලෙහාට තියෙන්නේ මේ වගේ තියෙන්නේ ඩවුන් පයිප් බිත්තිය දිගේ තියෙන්නේ ඒ ඩවුන් පයිප් දිගේ තමයි පල්ලෙහාට ජලය එන්නේ මෙතන දාලා තියෙන්නේ මෙන්න ඩවුන් පයිප් මේ බිත්තිය දිගේ තියෙන්නේ හරි ඊළඟට ඩවුන් පයිප් පිහිල්ලේ සිට ජලය පහළට ගෙන ඒ දිය බස්න අල්ලු ඩවුන් පයිප් බ්‍රැකට් එතකොට මේ ඩවුන් පයිප් බිත්තියට හයි කරන්න ඕනේ බිත්තියට සවි කරන්න වෙනම ඩවුන් පයිප් බ්‍රැකට් තියෙන මේ තියෙන්නේ මෙතන මේ හයි කරන්න ඩවුන් පයිප් බ්‍රැකට් එකක් මේක පැහැදිලි ඔයගොල්ලන්ට තවත් අපි ගත්තම් බිත්තියට සවි කරපු එකක් මම පෙන්නන්නම් ඩවුන් පයිප් එකක් බිත්තියට සවි කරාම පස්සේ බ්‍රැකට් එකක් භාවිතා කරනවා අර නල වගේම පයිප් එක බිත්තියට හයි කරන්න ඕනේ දැන් මේකේ නම් පැහැදිලිව නෑ එකක් ඩවුන් පයිප් බ්‍රැකට් මෙතන තමයි පැහැදිලිව තියෙන්නේ මේ තියෙන බිත්තියට හයි කරන බ්‍රැකට් මේ බ්‍රැකට් එකෙන් තමයි පයිප් එක හදවන්නේ මෙතන තියෙන්නේ ඒ වගේ බ්‍රැකට් එකක් ඒ වගේම එල්බෝ එකක් පයිප් එල්බෝ එකක් හරි පයිප් එල්බෝ එකක් ඊට පස්සේ නලය බිත්තියට සම්බන්ධ කරනු ලැබේ දියබස්නා නල නැමීමට ඒ කියන්නේ අපි නවන්න ඕනේ නවන තැන් වලට හයි කරනවා එල්බෝ කියලා කියන්නේ වැලිමිට සංදියක් අපි සිංහලෙන් කියන වැලිමිට සංදියක් කියලා මේ තියෙන එල්බෝ එකක් පේනවනේ මෙතන හංසක 90කින් නැවෙන තැන බටයක් නවන තැනකට එල්බෝ එකක් භාවිතා කරන එල්බෝ කියන්නේ වෙනම ගන්න තියෙනවා අපි එල්බෝ එකක් වෙනම මම පෙන්නන්නම් ගට එල්බෝ එකක්
මේ තියෙන එල්බෝ පේනවනේ විවිධ හැඩේ එල්බෝ මේවා ප්ලාස්ටික් ඒවා මේ තියෙන ඔක්කොම ලෝහ ඒවා තියෙන්නේ ඒ වගේම මේ තියෙන එල්බෝ ප්ලාස්ටික් එල්බෝ එකක් ඒ වගේම ලෝහ වලින් හදපු එල්බෝ විවිධ හැඩේ ප්‍රමාණයන්ගෙන් යුක්ත එල්බෝ දැන් ලෝහ ගටර් සාවි කරනකොට නවන තැන්වල හතරස් පයිප් වල එල්බෝ පැහැදිලිනේ ඔය විදිහේ බටයක් අන්ත කණුවකින් නවන තැනකට එල්බෝ එකක් භාවිතා කරනවා රයිට් ඊළඟට මේ කොටස් ටික ඔක්කොම ඉවර කරගෙන අපි ඔක හරි සරලයි එල්බෝ මගින් බටයක් පහළට ගෙන ඒම අන්ත කණුවකින් නලයේ ගමන් මඟ වෙනස් කළ හැකි දියබාස්නා නලය සංදි කිරීම ඩවුන් පයිප් ජොයින්ට්ස් භාවිතා කරනවා නල සංදි කිරීමට ඩවුන් පයිප් ජොයින්ට්ස් භාවිතා කරනවා අපි ඩවුන් පයිප් ජොයින්ට් එකක් බලමු ගටර් ජොයින්ට්ස් නැත්නම් ඩවුන් පයිප් ජොයින්ට්ස් ජොයින්ට් මේ තියෙන්නේ බට ජොයින්ට් කරන විවිධ ජොයින්ට්ස් වර්ග මේ වගේ එකක් මේ ටිකක් මහත ජොයින්ට් එකක් අපි කියනවා ෂොකට් එකක් කියලා මේවා ටී ජොයින්ට් ටී අකුරේ හැඩයට හරවන තැන බටයක් ජොයින්ට් කරනකොට ඔකට කියන ටී ජොයින්ට් කියලා ටී අකුරේ හැඩයට තියෙන්නේ ඒ වගේ මේක පෝවේ ජොයින්ට් එකක් හතරක් පැත්තට ජොයින්ට් වෙනවා පෝවේ ජොයින්ට් එකක් සමහරට නල හතරක් හතර පැත්තකින් ඇවිල්ලා ජොයින්ට්ස් වෙනවා විවිධ හැඩේ ජොයින්ට්ස් ඒ වගේම සමහර නලවල කෙලවර මෙන්න මෙහෙම ජොයින් කරන්න පුළුවන් වෙන්න හදලා තියෙනවා බලන්න වෙනම ජොයින්ට් එකක් ඕන වෙන්නේ ඒ නලේම ප්‍රසාරණය කරලා එතන ජොයින්ට් එකක් විදිහට සකස් කරලා තියෙනවා සමහර නලවල ඔය තියෙන්නේ මේ විවිධ හැඩේ ජොයින්ට්ස් Y හැඩයට T හැඩයට L හැඩයට එක එක හැඩයට ජොයින්ට් තියෙනවා T ජොයින්ට් එකක් කියන්නේ මෙතන තියෙන්නේ ජොයින්ට්ස් වර්ග නල ජොයින්ට් කරනකොට මේවා ඩවුන් පයිප් වලට වගේම ජලයේ ගිනියන ජල නල වලටත් මේක එකම සමානයි වෙනසක් නැහැ ඒ වගේම තමයි මෙන්න මෙහෙම මේ తాවකාලිකව ගලවන්න පුළුවන් පොට සහිත ජොයින්ට් වර්ගයක් තියෙනවා මේවට කියනවා යුනියන් එකක් කියලා මේක සිංහල නම නම් හොයාගන්න ඕන යුනියන් එකක් කියලා කියන මේ වගේ එකට ශනිකව ගලවන්න පුළුවන් ත්‍රෙඩ් එකකුත් එක්ක තියෙන්නේ ඩවුන් පයිප් ජොයින්ට් ඔන්න ඔය කොටස් ටික තමයි තියෙන්නේ. ඒකට මෙන්න මේ කොටස් ටික ඔක්කොම ඔයගොල්ලන්ට දැන් කියන්න පුළුවන් වෙන්න ඕන. එකක් තමයි මයිටර් ජොයින්ට් එකක් කියලා කියන්නේ බ්‍රැකට් දෙකක් එකට ජොයින් කරන තැන. ඩවුන් පිහිලි දෙකක්. ගටර් ජොයින්ට් පිහිලි දෙකක් එකට ජොයින් කරන තැන අපි ලම්බකව නමන තැනක කියනවා මයිටර් ජොයින්ට් එකක්. මෙතන ලියලා මේ ටික ඉස්සරහෙන් කෙටියෙන් සටහන් කරගන්න. ඉතුරු මතක තියෙයි මේ ටික ලියලා. මයිටර් ජොයින්ට් එකක් කියලා කියන්නේ පිහිල්ලක් අන්තක අණුවකින් හරවන තැනකට. ලියා ගන්න මේ ටික. පිහිල්ලක් අන්තක අණුවකින් මෙන්න මෙහෙම L හැඩයට හරවන තැනකට දානවා මයිටර් ජොයින්ට් එකක්. මේ ස්පෙලිංස් වැරදි මේකේ ලියලා තියෙනවා. මයිටර් ඔහොම නෙවෙයි. මයිටර් ඔය විදිහට ලියන්නේ. මයිටර් ජොයින්ට් එකක් දාන්නේ කොතනද? පිහිල්ලක් අන්තක අණුවකින් හරවන තැනකට. ගටර් ජොයින්ට් එකක්. ගටර් ජොයින්ට් කියලා කියන්නේ පිහිලි වල දිග වැඩි කිරීමට, දික් කර ගැනීමට. පිහිලි දිග වැඩි කර ගැනීමට ගටර් ජොයින්ට්ස් භාවිතා කරනවා. පිහිලි දෙකක් එකිනෙකට ජොයින් කරන්න. ඊට පස්සේ තුන ගටර්ස් කියලා කියන්නේ පිහිලි. වැහි පිහිලි.
වැහි පිහිලි gutter brackets මොකටද වැහි පිහිලි වඩිම්බුල ඇලට සවි කරන්න වඩිම්බුල ඇලේ රඳවන්නේ gutter brackets වලින් වැහි පිහිලි වඩිම්බුල ඇලේ රඳවන්නේ gutter brackets වලින් කාට හරි ලියා ගන්න බැරි වුණා නම් තේරුණා නැත්නම් අහන්න අට 9යි ඉන්නේ ටික දෙනෙක් අඩුයිනේ gutter brackets කියන්නේ උට පිහිලි දෙකක් එකිනෙකට වැහි පිහිලි වඩිම්බුල ඇලට සවි කරන ඒවා gutter brackets running head කියලා කියන්නේ ජලය පල්ලෙහාට බහින තැන මෙන්න මේක ගලනාල හිස කියන්නේ running head එක කියලා කියන්නේ ජලය පහළට බහින තැන ටී අකුරේ හැඩයට වැහි පීල්ලක් සහ ඩවුන් පයිප් එක එකිනෙකට සම්බන්ධ වෙන තැනට තමයි running head එක දාන්නේ. ඒතුළු මේවා මතක තියාගන්න ඕනේ කෙටි ප්‍රශ්න වලට MCQ වලට අහනවා එතකොට. වැහි පීල්ලක් සහ ඩවුන් පයිප් එක එකිනෙකට සම්බන්ධ වෙන ස්ථානයට running head එක භාවිතා කරයි. ඔකට තව නම් ටිකක් දාලා තව උත්තර දෙනවා. එතකොට running head එක භාවිතා කරයි. end cap එක භාවිතා කරයි gutter joints භාවිතා කරයි gutters භාවිතා කරයි ඔය විදිහ එක එක නම් දේවි. එතකොට running head එක කියලා කියන්නේ වැහි පිහිල්ලක් සහ down pipe එක එකිනෙකට සම්බන්ධ වෙන ස්ථානේ. පැහැදිලි නේද? ඊට පස්සේ end cap කියලා කියන්නේ පිහිල්ලේ කෙලවර වහලා දාන්න. වැහි පිහිල්ලේ අග වැස්ම වැහි පිහිල්ලේ කෙලවර වහන්න භාවිතා කරනවා end cap. down pipe joiner නැත්නම් සම්බන්ධක down pipe සම්බන්ධක හත්වෙනි එක භාවිතා කරනවා පයිප් දෙකක් එකිනෙකට සම්බන්ධ කරන පයිප් වල දිග වැඩි කර ගැනීමේදී පයිප් දෙකක් එකිනෙකට join කරන්න down pipe join එකක් භාවිතා කරනවා. down pipe elbow කියලා කියන්නේ පයිප් එකක් අංශක අණුවකින් හරවන තැනක අංශක අණුවකින් නවන්න අවශ්‍ය වුණාම down pipe elbow එකක් නැත්නම් වැලිමිට සංදියක්. සර් ඕකේ මේ මාරු වෙලා නේද 11යි 8යි 11යි 8යි ඩවුන් පයිප් මේ එල්බෝ එක නේද 11 යටම තියෙන්නේ ඔව් 8 කියන්නේ මොකක්ද එතකොට down pipe elbow මෙතන bend නෑ elbow එක වෙනයි bend එක වෙනයි 11 කියන්නේ අවසාන කෙලවර bend එකයි elbow එකයි අතර වෙනසක් තියෙනවා මම පෙන්නන්නම් දෙක වෙනම මෙතන 11 කියන්නේ bend එකක් down pipe bend එක සර් බෙන්ඩ් එක ඈත නැමෙන එකනේ ඔව් ඈතින් නැවෙන එක elbow එක මේ 11 තියෙන්නේ මේ අංශක අණුවකින් නෙමෙයිද නෑ අරක ටිකක් මේ ඇදයින් 8ද මෙතනද එතන එක පින්තූර එච්චරම පැහැදිලි නෑ අපි මම පෙන්නන්නම් ඔයගලන්ට දෙක වෙනස ඉන්න elbow සහ bend කියන දෙක pipe elbow බලන්න මේක bend එක ඉස්සෙල්ලා බලමුකෝ bend bend machine එක පාර පෙන්නන්නේ bender නෙවෙයි අපිට ඕනේ bend නේ bend ඔය තියෙන bend මේක bend බලන්න bend එක හොඳට බලන්නකෝ bend එක නවල තියෙන විදිහ අංශක 90ක් නෙවෙයි රවුමට නැවිලා තියෙන්නේ සාමාන්‍ය ජලය ගලා බසිනකොට ජලයට අවහිර වීම වළක්වන්න bend භාවිතා කරන මේ තියෙන bend මේවා bend එතකොට මේ වගේ අංශක 90ක් තියෙනවා හැබැයි ඒවා ලෝහ වලින් හදපු ඒවාක් තියෙනවා විවිධ හැඩේ ඔය bend මේවා භාවිතා කරන්නේ ගොඩක් වෙලාවට ජලය පිට වෙන මාර්ගවලට නෙවෙයි මේවා ගොඩක් වට දැන් ලිඳකින් පොම්පයකින් ජලය ගන්නකොට ඇතුළු වෙන පයිප් වල එල්බෝ දාන්නේ නැහැ මේවට ජල පොම්පේ සිට ටැංකියට නල වලට බෙන්ඩ් දාන්නේ අපි බලමු ඊට පස්සේ එල්බෝ කොයි වගේද කියලා
මේ තියෙන්නේ එල්බෝ. බලන්න එල්බෝ. එල්බෝ අන්තක 90කින් හැදලා තියෙන්නේ. මේ විදිහේ ඒක කොටයි. සාමාන්‍ය කඩවල් වල ඕවට කියන්නේ මුදලාල්ලා කියන්නේ ළඟ නැම්ම දුර නැම්ම කියලා. ඒගොල්ලෝ බෙන්ඩ් එල්බෝ කියන නම සමහර අය දන්නේ නැහැ. ඒතුළු මේක එල්බෝ එකක්. නමුත් මෙන්න මේක මොකද්ද? මේක බෙන්ඩ් එකක්. එල්බෝ නෙවෙයි. ඔක බෙන්ඩ් එකක්. මේක එල්බෝ එකක්. එල්බෝ කියන්නේ අන්තක 90කින් මෙන්න මෙතන ඇවිල්ලා තියෙනවා. එතකොට මේක සවිවෙන ස්ථානයේ ඇත්තටම අපේ මේ පින්තූරේ නම් පැහැදිලි මදි දැන් මේ දීලා තියෙන එකේ බලමු මේක PDF එකේ කොහොමද කියලා මටත් පැහැදිලි නෑ ඒක මෙතන තියෙන්නේ ඇත්තටම 8 කියන්නේ එල්බෝ එකක් නෙවෙයි 8 තියෙන්නේ අන්තක 120ට වගේ නවුප එකක් නැම්මක් තමයි ඒක හරි ඔව් ඒක නැම් බෙන්ඩ් එකක් තියෙන්නේ අන්ත 8 කියන්නේ බෙන්ඩ් එකක් ඔව් යට තියෙන්නේ මෙතනට දාන්න ඕන එල්බෝ එකක් නෙවෙයි යටට දාන්න ඕන බෙන්ඩ් එකක් කෙලවරට 11 බෙන්ඩ් එකක් 8ත් බෙන්ඩ් එකක් මේක එල්බෝ එකක් නෑ ඇත්තටම නමුත් මේ පෙනුමේ විදිහට නම් හැබැයි මේක බෙන්ඩ් එකක් වගේ එල්බෝ එකක් වගේ සාමාන්‍ය කෙලවරට දාන්නේ අනිවාර්යයෙන්ම බෙන්ඩ් එකක් ඒත් මේක එල්බෝ එකක් 11 එල්බෝ එකක් හරි thank you හරි පැහැදිලි නේද? ඒතර 11 කියන්නේ එල්බෝ එකක් 8 බෙන්ඩ් එකක් තියෙන්නේ දෙක මාරු වෙලා නේද නම් දෙක දැන් පැහැදිලි නේ ඔයගලන්ට එල්බෝ එකයි බෙන්ඩ් එකයි අතර වෙනස ඔව් 11 එල්බෝ එකක් එල්බෝ කියලා ලියා ගන්න 8 බෙන්ඩ් එකක් පින්තූරෙ එච්චරම පැහැදිලි නෑ ඔයාලගේ ටියුට් එකේ 9 ඩවුන් පයිප් කියන්නේ පල්ලෙහාට එන පයිප් 10 ඩවුන් පයිප් බ්‍රැකට්ස් ඩවුන් පයිප් බ්‍රැකට්ස් භාවිත කරනවා මොකටද පයිප් බිත්තියට සවි කිරීම සඳහා පයිප් බිත්තියට සවි කිරීම සඳහා භාවිත කරනවා පයිප් බ්‍රැකට්ස් එල්බෝ එක භාවිත කරනවා අන්තක 90කින් දිශාව වෙනස් කිරීමට. එතකොට බෙන්ඩ් එක භාවිත කරන්නේ මොකටද? ජලය අවිහිර වේයයි හිතන තැනකට එල්බෝ එකක් නෙවෙයි දාන්නේ නැවෙන තැනක අන්තක 90කින් නැවෙනවා. හැබැයි ජලය අවහිර වෙනවයි කියලා හිතන තැනකට දාන්නේ බෙන්ඩ් එකක්. එල්බෝ එකක් දාන්නේ. උදාහරණ වශයෙන් අපි ගත්තොත් එම දැන් ඩවුන් පයිප් වලට නම් එච්චරම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ජලය පල්ලෙහාට බහින්න නිසා. නමුත් වහලේ තියෙන කුණු රොඩු වගේ දේවල් ඇවිල්ලා එල්බෝ එකක හිර වෙන්න තියෙන හැකියාව අවහිර වෙන්න තියෙන ඉඩකඩ වැඩි ගොඩක්. නමුත් බෙන්ඩ් එකක අවහිර වෙන්නේ නැහැ. මොකද බෙන්ඩ් එක රවුමට තියෙන්නේ. අන්තක 90කට එක තැන නෙවෙයි නැවෙන්නේ. ඒ නිසා අවහිර වෙයි කියලා හිතන තැනක කුණු රොඩු වැඩිපුර එනවා නම් එතනට එල්බෝ එකක් වෙනුවට බෙන්ඩ් එකක් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි පයිප් ඡේදය ගත්තම ලිඳකින් ජලය පොම්ප කිරීමේදී පොම්පය හා සම්බන්ධ නල පද්ධතිය ලිඳේ සිට පොම්පේටත් පොම්පේ සිට ටැංකියටත් එල්බෝ දාන්නේ නැහැ. එතකොට දාන්නේ බෙන්ඩ්. එල්බෝ නෙවෙයි දාන්නේ. පැහැදිලි? හරි. පොඩ්ඩක් ඉන්න මේ 22 එක්කෙනෙක් මොකද හරි පැහැදිලිනේ දැන් පයිප් වල තියෙන කොටස් ටික. ඒතුළු මෙන්න මේ කෑලි ටික මතක තියාගන්න ඕන පයිප් සවි කරන විට ඔය හරි පුංචි පාඩමක් ඔය ටික. ඔච්චරයි පයිප් එක වල මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. තේරුන්නේ නැත්නම්. ඉතින් මේ කෑලි හැම එකම අඳුරන්න ඕන ඕගොල්ලෝ. දැන් ගෙදර වහලේ පයිප් මේවා හයි කරලා තියෙනවා නම් පිහිලි වල මේ කෑලි ඔක්කොම තියෙනවා. ඔය ටික හඳුනා ගන්න.
පොඩ්ඩක් ඉන්න මේ එක්කෙනෙක් පොඩි ප්‍රශ්නයක් චූට්ටක් ඉන්න ළමයි මේ 21 එක්කෙනෙක් පොඩි ප්‍රශ්නයක් දානවා මට විනාඩියක් දෙන්න මට චුට්ටක් දෙන්න පොඩි වෙලාවක් දෙන්න මට මෙන්න මේ පොඩි මැසේජ් එකක් දාන්න මෙන්න මේ එකෙක් 21 එකෙක් පොඩි පේස්ට් එකක් වෙලා එකෙක් මාව ගලවලා අයින් කළා මට අමතක කළා හරි රයිට් හැමකම් දෙන්නද එක ප්‍රශ්න දාන්න වෙලාවයි හරි ඒක පයිප් හරිනේ ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා වහලේ පරාල වලට රීප්ප වලට දාන ජොයින්ට් වර්ග මෙන්න මේවා මේ අඳින්න පුළුවන් නම් හොඳයි හැබැයි මම පින්තූර ටික මීට වඩා ලස්සන ඒවා ටිකක් දෙන්නම් එක එක ජොයින්ට් වර්ග දව මූට්ටු වර්ග මෙතන මේ ඇඳලා තියෙන්නේ මම දෙන්නම් මූට්ටු වර්ග ටිකක් joints ඉන්න මම දෙන්නම් ජුම් මූට්ටු දව මූට්ටු මෙන්න මේවා මෙන්න මේ මූට්ටු ටික ඔක්කොම මතක තියාගන්න මම මේක තියෙන්නේ මේක පාඩමක් පොතක මෙන්න මේ ටික මම මේ PDF එක දෙන්නම් ඕගොල්ලෝ මේ ටික පොතේ අඳින්න ඕන මේ මූට්ටු ටික බලන්න දිග වැඩි කිරීමේ මූට්ටු පළල වැඩි කිරීමට උපයෝග කරගන්න මූට්ටු කෝණික ලෙස කොටස් සම්බන්ධ කිරීමට යොදා ගන්න මූට්ටු තියෙනවා මෙන්න මේ වගේ වර්ග 3ක් හරිද දැන් ලී මූට්ටු කිරීමේදී මූට්ටු වර්ග 3ක් තියෙනවා දිග වැඩි කරන මූට්ටු පළල වැඩි කරන මූට්ටු කෝණික ලෙස කොටස් සම්බන්ධ කරන මූට්ටු මෙන්න මේ මූට්ටු එක එක තියෙනවා මේකේ දැන් ලියා ගන්න බෑ ගොඩක් අඳින්න බෑ මම PDF එක දෙන්නම් ඊට පස්සේ එකක් තමයි දිග වැඩි කිරීමේ මූට්ටු මෙන්න බලන්න මූට්ටු වර්ග දිග වැඩි කිරීමේ මූට්ටු 3යි මොනවද දිග වැඩි කිරීමේ මූට්ටු අඩපළු මූට්ටුව හැඩපළු මූට්ටුව කිඹුල් තල්ල නැත්නම් කයිනෝක්කු මූට්ටුව අපි ලියාගමු නේද ලියාගත්තොත් හොඳයි පොතේ ඒකලා ඇඳගමු පස්සේනේ ඉස්සෙල්ලාම ලියා ගන්නකො මූට්ටු වර්ග 3යි ප්‍රධාන වශයෙන් දිග වැඩි කිරීමේ මූට්ටු පළල වැඩි කිරීමේ මූට්ටු කෝණික ලෙස කොටස් සම්බන්ධ කරන මූට්ටු ටියුට් එකේ ඔයගොල්ලෝ ලියා ගන්න ඉන්න මම පෙන්නන්නම් කොතනද ලියන්න ඕනේ කියලා මේ පයිප් වලට යටින් තියෙනවනේ ඉඩ අන්න එතන ලියා ගන්න මේ හරිය මේ ඇඳලා තියෙන ඒවා ඔය තිබුණාවේ ඔයගොල්ලෝ එතනින් ලියා ගන්න මෙන්න මේ මූට්ටු ටික දැව මූට්ටු කිරීමේදී කරන කාර්ය අනුව මූට්ටු වර්ග 3යි දිග වැඩි කරන මූට්ටු පළල වැඩි කරන මූට්ටු
කෝණික ලෙස කොටස් සම්බන්ධ කරන මූට්ටු. ලිව්වද? ඊට පස්සේ ලියන්න දිග වැඩි කිරීමේ මූට්ටු තුනක් තියෙනවා. මෙන්න දිග වැඩි කිරීමේ මූට්ටු. මොනවද? අඩපළු මූට්ටුව, හැඩපළු මූට්ටුව, කිඹුල් තල්ල මූට්ටුව. නැත්නම් කයිනෝක්කු මූට්ටුව. අඩපළු මූට්ටුව, හැඩපළු මූට්ටුව, කිඹුල් තල්ල මූට්ටුව. ඉවරද ලියලා? අඩපළු මූට්ටුව, හැඩපළු මූට්ටුව, කිඹුල් තල්ල මූට්ටුව. මේ කියන්නේ ලී වල දිග වැඩි කිරීමට යොදා ගන්න මූට්ටු. වහලේ පරාල, බාල්ක වගේ ඒවා. අපි ওই මූට්ටු ටික බලමු. මෙන්න අඩපළු මූට්ටුව. මෙන්න මේ වගේ ලී කෑලි දෙකක L හැඩයට කොටස් දෙකක් අයින් කරලා මේ දෙක එක මත තියෙනවා. ඒතර මේ තියෙන්නේ අඩපළු මූට්ටුව. අඩපළු මූට්ටුව සම්බන්ධ කරපු විදිය මේ තියෙන්නේ. මෙන්න අඩපළු මූට්ටුවම අන්තක 90ට ලීය හරවන තැනක දෙවෙන විදිහ. මේ තියෙන්නේ දිග වැඩි කරන්න, ඒ වගේම අන්තක 90කින් හරවන්න. අඩපළු මූට්ටුව අවස්ථා දෙකේදීම යොදා ගන්න පුළුවන්. කෝණිකව හරවන තැනකට සහ දිග වැඩි කරන මූට්ටුව. මම මේ PDF එක දෙන්නම්. දැන් මම දාන්නම් ඉස්සෙල්ලා ඒක ඉන්න පොඩ්ඩක් ඒක ඩවුන්ලෝඩ් කරලා තියාගන්න ඕගොල්ලෝ. මේකේ නම ඔව් කියන්නේ. දැන් මේ PDF එක දාන්නකෝ. කොයිකද? මේ දැන් මේ දාලා තියෙන එක නේද? නෑ මේ අපි කරන්නේ ඒකේ මුල ඉඳන් ටිකම. අපි දැන් ඔය කරගෙන යන මේකද? ඔව්. ඒකේ නම් PDF එක තියෙන්නේ අර හිස්තැන් එක තමයි තියෙන්නේ. පුරවල නෑ ඔය. හරි. ඒ ටික දෙන්න. මේක ඉස්සලා ගන්නකෝ. TV Ecola construction technique right එව්වා මම ඕකේ තියෙනවා දැව මූට්ටු ටික ඒ ටික ගන්න ඊළඟට ඉරුලිට ඕනන්නේ මොනවද මේවානේ එක එක තමයි දාන්න දෙන්නේ ඔක්කොම එකවර දාන්න බෑ ඒකට නැත්නම් WhatsApp වලට එවන්නම් පස්සේ ඒ ටික දැන් මේකට එක එක තුන එකක් මම දැම්මා රයිට් මේ ටික අහගන්නකෝ දැන් මේ අඩපළු මූට්ටුව හරිද ඊට පස්සේ අපි ගත්තම කිඹුල් තල්ල මූට්ටුව මේ තියෙන්නේ කිඹුලගේ කට වගේ හරියට මේ තියෙන්නේ කිඹුල් තල්ල මූට්ටුව ලී වලින් දෙපැත්තට කූඤ්ඤ දෙකක් ගහලා මේ කෑලි දෙක කපලා තියෙන්නේ ඊට පස්සේ දෙපැත්තට කූඤ්ඤ දෙකක් ගහන මෙන්න මේ වගේ ඒ කූඤ්ඤ දෙක ගැහුවම මේක හොඳට හිර වෙනවා බලන්න මේ පැත්තෙන් කූඤ්ඤයක් අනිත් පැත්තෙන් කූඤ්ඤයක් මේ තියෙන කූඤ්ඤ දෙක මෙතන එක පැත්තක් අනිත් පැත්තේ කූඤ්ඤය පේන්නේ නැහැ ඒක හොඳට හිර වෙනවා මේක කපලා තියෙන විදිය අනුව හරියට නිකන් ගත්තම කිඹුලගේ කට වගේ දැන් මේකෙත් මේ තියෙන කූඤ්ඤය මේ කළු පාටට තියෙන කූඤ්ඤය ඉතින් ඔය ඒකේ හැඩය අනුව හිර වෙනවා අපි මේවා ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් නම් හොඳයි මේ මූට්ටු හැඳලා කපන්න තියෙන්නේ කිඹුල් තල්ල මූට්ටුව නැත්නම් කයිනෝක්කු මූට්ටුව ඊට පස්සේ භාවිතා කරනවා ලී ජොයින් කරන්න දිග වැඩි කරන්නම තමයි මේකත් මෙන්න රීප්ප වලට වගේ භාවිතා කරන මූට්ටුවක් මේකත් කයිනෝක්කු වගේම මෙන්න මේ මූට්ටුවට විශේෂ නමක් කියනවා මේකට කියනවා ගොංකුර මූට්ටුව කියලා අපි අර ලියාගත්ත තැනම ලියන්නේ දිග වැඩි කිරීමට යොදා ගන්නා මූට්ටු කියන තැන
දැන් මෙතන ලියාගත්තානේ ඕගොල්ලෝ දිග වැඩි කිරීමට යොදා ගන්න මූට්ටු කියලා. මේ දිග වැඩි කිරීමට යොදා ගන්න මූට්ටු කියන තැන තව එකක් ලියා ගන්න ගොංකුර මූට්ටුව. ගොංකුර කියලා කියන්නේ සාමාන්‍ය හරකුගේ කුරයක් වගේ කකුල වගේ මේ තියෙන්නේ. මේකට කියනවා ගොංකුර මූට්ටුව කියලා. ගොඩක් වෙලාවට රීප් වලට තමයි මේ මූට්ටු වැඩිපුර භාවිතා කරන්නේ. ඒකට මෙතන තියෙන්නේ ගොංකුර මූට්ටුවක් එකට ජොයින්ට් වෙච්ච තැන. බලන්න හරකාගේ කකුල් දෙක වගේ ඇඟිලි දෙක වගේනේ මෙතන තියෙන්නේ. ඒ නිසා ඔකට ගොංකුර මූට්ටුව කියලා කියනවා. කයිනෝක්කු මූට්ටුව කියන්නේත් ඕකටම තමයි. ඒතර කයිනෝක්කු මූට්ටුව ටිකක් වෙනස්. දැන් මෙතන තියෙන උඩ කයිනෝක්කු මූට්ටුව. මේ තියෙන කයිනෝක්කු මූට්ටුව. මේක ගොංකුර මූට්ටුව. ඊට පස්සේ මේ මූට්ටුව කපනකොට ඒකේ දිග පළල ඒවට දාන ප්‍රමාණයන් ගැන මෙතන තියෙනවා. හරි. ඊට පස්සේ පළල වැඩි කරන මූට්ටු. පළල වැඩි කරන මූට්ටු අපි ලියාගත්තද? හේතු මූට්ටුව, පළු මූට්ටුව, පුලුකු මූට්ටුව, තට්ටු මූට්ටුව ලියා ගන්න මේ පළල වැඩි කරන මූට්ටු වර්ග ටික. මෙන්න මේවා පළල වැඩි කරන්නේ ලෑලි වල ගොඩක් වෙලාවට දොර ජනෙල් වගේ හදන විට පළල වැඩි කරන මූට්ටුව. හේතු මූට්ටුව, පළු මූට්ටුව, පුලුකු මූට්ටුව, තට්ටු මූට්ටුව. සෝ ඒ ටිකත් තමයි PDF එකේ තියෙනවානේ. තියෙන ඒකම තමයි මේ දාලා තියෙන PDF එක. ඒක සම්පූර්ණ දැන් මොකක්ද දුන්නේ එකේ තියෙනවා. දින එක තියෙනවා. නමුත් අර මෙතෙන්දින් ලියා ගන්න කිව්ව ඕගොල්ලන් නැත්තම් ওই ටික ආයේ PDF එක බලවට මතක නැති වෙයි. දැන් දීුව එකේ ඒක තමයි මේ පෙන්වන්නේ ඕගොල්ලන්ට. එතකොට මූට්ටු වර්ග ටික අපි ගත්තම හේතු මූට්ටුව, පළු මූට්ටුව, පුලුකු මූට්ටුව, තට්ටු මූට්ටුව. අපි ওই මූට්ටු ටික බලමු. මේ තියෙන්නේ ආයේ හේතු මූට්ටුව කියන එක නැවත වතාවක් කොටස් ප්‍රභේද තුනකින් තියෙනවා. පුලස් හේතු මූට්ටුව, චාම් හේතු. මේව නම් මේ ටික නම් ඕන වෙන්නේ නැහැ ඕගොල්ලන්ට. නමුත් PDF එකේ තියෙනවා පොඩ්ඩක් බලන්න. එතකොට හේතු මූට්ටුව කියලා කියන්නේ ලෑලි දෙකක් මෙන්න මෙහෙම පල්ල වැඩි කරන්න බලන්න. මේක ඇතුළට ගොඩක් කලාවට ඇන දානවා, පින් දානවා. මෙහෙම දාලා නැත්නම් කලම්ප දානවා මේකට උඩින් කලම්ප සවි කරනවා. මෙහෙම තියලා කලම්ප දෙකක් සවි කරනවා මේකට. දොරපළුවක් අපි හදන විට මෙන්න මෙහෙම මෙතන කලම්පයක් සවි කරනවා. ඔන්න ඔයගේ කලම්පයක් තියලා මේකට ඇන ගහනවා. ඔන්න ඔය වගේ. මොහොම තියලා මේකට ඇන ගහන තැනින් තැනට ඇන ගහනවා. හේතු මූට්ටුව. දැන් මෙතනදී මේ හේතු මූට්ටුව සමහර අවස්ථාවලදී ඇතුළට ඇන දෙකක් තුනක් දාලා දෙපැත්තටම ලෑලි දෙකටම වදින විදිහට සවි කරන වෙලාවල් මෙතන මේ තියෙන්නේ ඒ ජොයින්ට් මූට්ටුව හදන විදිය. මේවට අපි කියනවා කරාම කියලා. දඬුවඬු වගේම ලෑලි හිර කරන් හදන ඒවා. කරාම. හරි. හේතු මූට්ටුව. ඊට පස්සේ භාවිත කරන හුලස් ඇන මූට්ටුව. මේ තියෙන්නේ ලෑලි දෙක එකට ජොයින් කරන මැදට ලෝහ මේ ලී ඇන දානවා. හුලස් ඇන දාලා හේතු මූට්ටුවම තමයි ඇන දාපු මූට්ටුව. හුලස් ඇන පළු මූට්ටුව. මේ වගේ මැදට දාන ඇන. ඒ වගේම කොහොමද හිට වෙන්නේ? ඇන හිර වෙන්නේද? ඔව්. එතනට ගොඩක් වෙලාවට මේකට ඇතුළට ගම් දානවා. නමුත් මේ ඇනේ ගොඩක් හිර වෙන්න තමයි ගහන්නේ. කියලා දෙපැත්තෙන් හිර කරනවා. මේක ඇනේ සිදුර සහ මේක බුරුලෙන් නෙවෙයි ඇනේ චුට්ටක් ලොකුවට සාමාන්‍ය මිලිමීටර භාගයක් විතර ලොකුවට තියෙන්නේ. සිදුරේ ප්‍රමාණයට වැඩි. ඒකට කියලා හිර කරාම දෙපැත්තෙන් හොඳට අර දඬු අඬුව වගේ. අපි දන්න කරාමේ කියන්නේ. කරාමේ මේ පැත්තෙමුයි මේ පැත්තෙමුයි කියලා හිර කරනවා. හිර වුණාම මේ ඇන ටික කිරි කිරි ගාලා ඇතුළට බහැලා හවි වෙනවා. ඊට පස්සේ මෙතන ඒ අතරේ ගම් දානවා. මෙන්න මේ දිගටම ගම් දානවා මේකට. ගම් කියන්නේ ලී අලවන ගම් අර කෙම්පෙක්ස් අරේ මේ කියලා ගම් වර්ග තියෙන සුදු පාට.
අන්නේ ගම් දාලා කියලා තිබ්බම හොඳට ඇලනවා. ඊට පස්සේ මේකේ වටේට ෆ්‍රේම් එකක් සවි කරනවා. මේ වටේ මෙහෙම ෆ්‍රේම් එකක් සවි කරනවා. වෙනම දැන් ඔය දොර ලොකු දොරවල් බලන්න ඕගොල්ලෝ ගෙදර ඉස්සරහා තියෙන දොරේ එහෙම ගොඩක් බොහෝ වෙලාවට මෙන්න මේ වටේට වෙනම ෆ්‍රේම් එකක් රාමුවක් හවි කරනවා. ඒ රාමුවෙන් තමයි මේක හොඳටම හිර වෙන්නේ. අර ඇන දාලා ඇන වලින් විතරක්ම නෙවෙයි. උපක්‍රම කීපයක් යොදනවා ඉතින් ඔක හවි වෙන්නේ. right ඊළඟට මේ තියෙන්නේ අන්තක 90කින් හරවලා මූට්ටුවක්. නෑ මේක හුලස් මූට්ටුව. හුලස් ඇන ඒ කියන්නේ ඇන දාලා අන්තක 90කින් හරවන තැනකට මේ වගේ භාවිතා කරන්න පුළුවන්. ඔය විදියෙන් ඊට පස්සේ පුලුක්කු මූට්ටුව. පුලුක්කු මූට්ටුව කියන්නේ මේ තියෙන්නේ. මෙතන කාණුවක් කපනවා දෙකේම. කාණුවක් කපලා මැදට දානවා ලී පටියක්. මෙන්න මේක පුලුක් කරනවා කියලා කියන මේ වගේ මේ කපන කැපිල්ලට මෙතන තියෙනවානේ මේ කාණුවක් කපලා මේ කපන්නේ පුලුක්කු යත්තෙන්. පුලුක්කු යත්ත කියලා පොඩි උපකරණයක් තියෙනවා බඩු වැඩ කරන අය ගාව. ඒකට දාන මෙන්න මේ වගේ ලී පටිය මේ ලී පටිය ඇතුළට දාලා හොඳට සවි කරනවා. ඒ අතරේ ගම් දානවා මේකට. ගම් දාලා මේකටත් වටේම සවි කරනවා මොකද්ද? ෆ්‍රේම් එකක්. වෙනම ෆ්‍රේම් එකක් සවි කරනවා මේ පැත්තට වෙනම දාලා ඔන්නෝම වටේම ෆ්‍රේම් එකක් සවි කරනවා මේකට. එතකොට මේ ෆ්‍රේම් එකෙන් තමයි මේක හොඳට හිර වෙලා හිටින්නේ. දොර ජනෙල් හදනකොට ලෑලි වලදී ඕක සවි කරනවා. දිවත පුලුක්කු මූට්ටු ඊට වගේම මේකේ තව ක්‍රමයක් තියෙනවා දිවත රහිතව බලන්න මේ එකක පුලුක් කරනවා අනිත් එකේ දිවක් හදනවා. මෙන්න මේ වන්තක එල් හැඩයට දැන් මේ දෙක ඇතුළට ජොයින් කරනවා. මෙයාව මේක ඇතුළට සම්බන්ධ කරනවා. මේකට මේ සිදුරට. ඒ දෙකත් එකට දාලා මේ ලෑලි වලදී පළල වැඩි කරනකොට තමයි මේවා භාවිත කරන්න බොහෝ වෙලාවට දොර ජනෙල් වලදී. පැනල් දොරවල් සිවිලින් වලදී ලෑලි වලක් තියෙන්නේ කොහේද? මොන වගේද? සිවිලින් ලෑලි. සිවිලින් ලෑලි වල මේක ඔව් සිවිලින් ලෑලි වල මේක තමයි තියෙන්නේ. සිවිලින් ලෑලි වල. very good. සිවිලින් ලෑලි වලින් හදන අවස්ථාවල මේක තමයි තියෙන්නේ ගොඩක් වෙලාවට. ඒකේ අර එල් හැඩයට මූට්ටුවක් තියෙනවා, පළු මූට්ටුවක් තියෙනවා. නමුත් බහුලව තියෙන්නේ මේ මූට්ටුව. දිවත මූට්ටුව කියලා මේකට කියනවා. දිවත පුලුක්කු මූට්ටුව. මේ මූට්ටුව භාවිත කරනවා. ඊළඟට මූට්ටු ටික උතනින් ඉවරයි. ඊට පස්සේ මේකේ තව තියෙන තට්ටු මූට්ටු මේ තියෙන්නේ. අර තට්ටු මූට්ටුවෙන් පල්ල වැඩි කරන්නත් භාවිත කරනවා. දිග වැඩි කරන්න වගේම පල්ලට දෙකටම. ඒතර සමහරට විභාගෙටදී අහන්න පුළුවන් තට්ටු මූට්ටුව මගින් ලී කොටසක දිග වැඩි කළ හැකි, පළල වැඩි කළ හැකි. ওই දෙකම වැඩි කළ හැකි. ඔය වගේ අන්තකණුවට හැරවිය හැකි. ඔය විවිධ උත්තර පහක් දෙනවා. එතකොට තට්ටු මූට්ටුව මගින් මතක තියාගන්න දිග පළල දෙකම වැඩි කරන්න පුළුවන්. දිග වැඩි කරන්නත් තට්ටු මූට්ටුව භාවිත කරනවා. පළල වැඩි කරන්නත් තට්ටු මූට්ටුව භාවිත කරනවා. මේ PDF එකේම අපි උඩ ඉගෙන ගත්තා. බලන්න මේ තියෙන්නේ පළල වැඩි කරන්න භාවිත කරන තැන. ඒ වගේම අපි මේක ඉගෙන ගත්තා තට්ටු මූට්ටුව මතක තියාගන්න. ආපස්සට අපි බලමු උඩට ගිහිල්ලා මෙන්න මෙතන අපි තට්ටු මූට්ටුව මගින් දිග වැඩි කරන්නත් භාවිතා කළා. මේ තියෙන්නේ තට්ටු මූට්ටුව. මේ තියෙන්නේ බලන්න අඩපළු මූට්ටුවනේ. ඒක තට්ටු මූට්ටුව නෙවෙයි අඩපළු. දෙක වෙනස් නේද? මේක අඩපළු මූට්ටුව අරක තට්ටු මූට්ටුව. තට්ටු මූට්ටුව අඩපළු මූට්ටුව ගත්තම දෙකම එකම හා සමානයි. හැබැයි දෙක හොඳට මතක තියාගන්න. එක සමාන නම් දෙක වෙනස් ටිකක්. මේක තට්ටු මූට්ටුව. අරක අඩපළු මූට්ටුව. ඒතුළු අඩපළු මූට්ටුවයි තට්ටු මූට්ටුවයි එක හා සමානයි. සමාන වුණාට තට්ටු මූට්ටුව භාවිත කරන්නේ පළල වැඩි කරන්න. අඩපළු මූට්ටුව භාවිත කරන්නේ දිග වැඩි කරන්න. දෙක සමානයි. හඳුනගන්න මේ දෙකම භාවිත කරන්නේ නැහැ. right. ඊට පස්සේ කෝණාකාර යොදන මූට්ටු මේ තියෙන්නේ එල් හැඩයට. උර හේතු මූට්ටුව, චාම් හේතු මූට්ටුව කියන්නේ ඇන ගහලා හදනවා. මේකට මේ විදිහේ විවිධ මූට්ටු වර්ග මේවා ගිරි මූට්ටුව. මේ තියෙන්නේ ලාච්චු වලට එහෙම ලී වලින් හදපු මේසවල ලාච්චුවට මේ වගේ මූට්ටු භාවිත කරනවා. T හැඩයට ජොයින්ට් එකක් දාන්න ඕන උනම්
කත්තමල්ලි මූට්ටුව මේ තියෙන්නේ කත්තමල්ලි ගිරි මූට්ටුව, පසක් ගිරි මූට්ටුව මේ වගේ මූට්ටු වර්ග. ඒ වගේම කුඩිම්බු මූට්ටු. උළුවස්තක කෙලවරවල් කවි කෙනෙකුට. උළුවස්තක උඩ කවි කෙනෙකුට මෙන්න මේ වගේ කුඩිම්බු මූට්ටු භාවිතා කරනවා. පුටුවක කකුලක් සහ අපි වාඩි වෙලා ඉන්න සීට් එක කකුලකට කවි කෙනෙකුට මෙන්න මේ කුඩිම්බු මූට්ටු භාවිතා කරනවා. පුටු වල, ඇඳන් වල, ඒ වගේම උළුවහු වල හැම තැනකම මේ පුලුක් මූට්ටු භාවිතා කරනවා. මේ වගේ පුලුක් කරනවා කියලා කියනවා මෙන්න මේක. කුඩුම්බු මූට්ටු, පුලුක් මූට්ටු නෙවෙයි කුඩුම්බු මූට්ටු. කුඩුම්බු මූට්ටු. ඒ වගේම රාමු කරන මූට්ටු වෙනම මයිටර් ජොයින්ට් නැත්නම් එල් හැඩයට අර පින්තූර වගේ දේවල් රාමු කරන විට භාවිතා කරන මූට්ටු වර්ග. මේ විදිහේ විවිධ මූට්ටු වර්ග මේකේ හැමතැනම ගොඩක් තියෙනවා. මේ දේවල් බලන්න නිකමට ඔය තියෙන ලෝහ ඒකට කාප්ප වලට දාන මූට්ටු මේ තියෙන්නේ. වහලේ අපි කාප්ප ගැන කතා කරා. කාප්ප තවි ඉස්කෝලේදී බලන්න ඉස්කෝලේ ගියාම වහලේ උඩ කාප්ප තවි කරලා තියෙන්නේ මෙන්න මේ වගේ ටී අකුරේ හැඩයට හදපු කාප්ප වලට දාන මූට්ටු. තියෙනවා. ඊට පස්සේ තවි කූරු නැත්නම් ඇන වර්ග මේකේ තියෙනවා භාවිතා කරන විවිධ ඇන වර්ග, තරණේරු වගේ දේවල් මේ PDF එක සම්පූර්ණයෙන් බලන්න. මේකේ මේ ඔක්කොම තියෙනවා. බිත්ති, බඩගල් මෙන්න මේවා මේ දේවල් ඔය ටික ගඩොල් වරිය ඔය හැම එකක්ම තියෙනවා. ඒවත් බලන්න. අපි කලින් ලියාගත් දේවල්. මේක 11 වසර පොතක්. 11 වසර ඉන්දිකිරීම් තාක්ෂණය කියන පොත මේ. ඔයගොල්ලන්ට ඕන මේ පොත කඩේ තියෙනවා ගන්න රුපියල් 100ක් 150ක් විතර වෙන්නේ. 150කට වඩා අඩුයි. රුපියල් 100ක් විතර වෙන්නේ. බුක් ෂොප් වලක් තියෙනවා. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් ගහන පොතක්. මේක නොමිලේ බෙදා හැරීම සඳහා තමයි දීලා තියෙන්නේ. තාක්ෂණයේ තියෙන සාමාන්‍ය පෙළ ඉන්දිකිරීම් තාක්ෂණයේ තියෙන පාසල් වල මේක තියෙනවා බුක් මේ පාසල් වල. එතනින් ගන්නත් පුළුවන්. ඉල්ලුවොත් ටිකක් ගුරුවරුන්ගේ හිතවත්කමින් ඉල්ලාගත්ත හැකි. එහෙම නැත්නම් කඩේ තියෙනවා. අධ්‍යාපන ප්‍රකාශන පොත් තියෙන තැන් වල රුපියල් 150කට වඩා අඩුයි මේක 120ක් විතර වගේ මට මතක විදියට. මේ පොත ගන්න පුළුවන්. right. පැහැදිලිනේ? හරි. ඒතුළු මූට්ටු වර්ග ගැන අපි කතා කරා. ඔක්කොම මේ මූට්ටු අඳින්න පුළුවන් නම් හොඳයි. එක එක මූට්ටු ටික පස්සේ right. ඊට පස්සේ අපි අත්තිවාරම් ගැන කතා කරන්න තියෙන්නේ. අත්තිවාරම් විදුලි කොටනවද ඔයගොල්ලන්ට? ආලමයි. අපේ ගෙදර නම් විදුලි කොටනවා කියනවා මේ ටිකක් තියෙනවා සර්. චුට්ටක් කියනකොම බල්ල එනකල් ගොඩක් විදුලි කොටනවා. දැන් රවුටරේ පිටේ දන්නේ. තාම නෑ නේ කොළඹ පැත්තට නෑ. බලමු පොඩ්ඩක් ඉන්නකෝ. තාම ගොඩක් නෑ යන්තම් ටිකක්.
හරි. තාම මේ පොඩ්ඩක් යන්තම් එහෙම එකක් දෙකක් එනවා. ඒවට එච්චරම ලොකුවට නැහැ. බය ගන්න දෙයක් නැහැ. මේ ඒ නිසා තව ටිකක් කළ හැකියි අපට. අපි පිහිලි ගැන ඊට පස්සේ අ 20 21 අත්තිවාරම් ටික අපි ලියාගමු. අත්තිවාරම් කියලා කියන්නේ පොළොවට දාන ෆවුන්ඩේෂන් එක. මේ ටික අපි ලියා ගන්න ඔය අත්තිවාරම් කියන එක. ඒ කියන්නේ පිටුව කිවෙන පිටුවද 21 පිටුවේ ද 22 පිටුවේද පිටු අංක කීයද දන්නේ. අත්තිවාරම යනු කිසියම් ඉදිකිරීමක තවත් එක් ප්‍රධාන අංශයකි තවත් අනාරක්ෂිත භාරයන් කිසියම් ඉදිකිරීමක නිත්‍ය භාරය අනිත්‍ය භාරය පාරිසරික භාරය මේ භාරයන් ගොඩක් තියෙනවානේ. මෙන්න මේ භාරයන් දරාගෙන සිටින්නේ අත්තිවාරම මගින්. ආදි සෑම භාරයක්ම පොළොව තුලට සම්ප්‍රේෂණය කිරීම සඳහා එකී භාරයන් හමුවේ නොසලී සිටීම සඳහා කරනු ලබන ඉදිකිරීමකි. එතකොට අත්තිවාරම් කියන එක හඳුන්වන්න කිව්වොත් කොහොමද හඳුන්වන්නේ? අත්තිවාරම යනු අනාරක්ෂිත. එතකොට නිත්‍ය භාරයන්, අනිත්‍ය භාරයන්, පාරිසරික හා අනාරක්ෂිත භාරයන්. ඒ කියන්නේ නිවසක නැත්නම් ගොඩනැගිල්ලක් මත ඇතිවන සියලුම භාරයන් දරා සිටින්නේ ඒ වගේම පොළොව තුලට සම්ප්‍රේෂණය කළා හරින්නේ මොකෙන්ද? අත්තිවාරම මගින්. ඒ නිසා මේ ටික ලියා ගන්න මෙතන ඉස්සනක නිත්‍ය භාරය, අනිත්‍ය භාරය, පාරිසරික හා අනාරක්ෂිත භාරයන්. හරිද ලිව්වද? පැහැදිලි නැත්නම් අහන්න. නොසලී සිටීම සඳහා මෙම ඉදිකිරීම ගොඩනැගිල්ලේ සිදුවන ඒ වගේම තමයි අර භාරයන් දරා සිටීම වගේම ගිලා බැසීම්, ඇලවීම්, ලිස්සීම්, පෙරලීම්, පිපිරීම්. මේ ටික ලියන්න. එතකොට ගොඩනැගිල්ලේ සිදුවන ගිලා බැසීම් මේ ටික ගිලා බැසීම්, ඇලවීම්, ලිස්සීම්, පෙරලීම් හා පිපිරීම්. හරිද? ගිලා බැසීම්, ඇලවීම්, ලිස්සීම්, පෙරලීම් හා පිපිරීම්. ආදී පවතින తত্ত্বය බිඳ වැටීම වළක්වා ගත හැකි මට්ටමේ අතිවාරමක් විය යුතුයි. ඒ කියන්නේ අතිවාරම් මෙන්න මේවට වළක්වන්න පුළුවන් වෙන්න ඕනේ. ගිලා බැසීම්, ඇලවීම්, ලිස්සීම්, පෙරලීම්, පිපිරීම් වළක්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ තේජයගෙන මෙසේ නිර්මාණය කරනු ලබන අතිවාරම් සාමාන්‍ය පස, පුරවන ලද පස හා වැලි සහිත පස. මෙසේ නිර්මාණය කරනු ලබන අත්තිවාරම සාමාන්‍ය පස, පුරවන ලද පස හා වැලි පස ආදී පුරවන ලද පස හා වැලි පස ආදී ස්ථානයන් විය හැකිය. ඒ කියන්නේ එතකොට අපි ගේ හදන්න යන තැන සාමාන්‍ය පසක් වෙන්න පුළුවන්, වැලි පසක් වෙන්න පුළුවන්, පුරවන පසක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මඩ ගොහුරක් වෙන්න පුළුවන්. වතුරු වලක් වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා පාර්ලිමේන්තුව හදලා තියෙන්නේ ජලාශය මැද. කොහොමද හදලා තියෙන්නේ? දන්නවද පාර්ලිමේන්තුවේ වටේ බිත්තිය කොච්චරක් ඝනකමද කියලා? ඈ? නෑනේ. සාමාන්‍ය පාර්ලිමේන්තුවට ගිහිල්ලා තියෙනවද? පාර්ලිමේන්තුව හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම යට
කොන්ක්‍රීට් දාලා කොන්ක්‍රීට් තට්ටුවක් දාලා තියෙන ඉස්සෙල්ලම කුළුණු යටට බස්සලා ඊට පස්සේ අඩි 16ක් කොන්ක්‍රීට් දාලා යට සම්පූර්ණයෙන්ම අඩි 16ක් පොළොව යට ඉඳලා අඩි 16 මට්ටමේ සිට ජල මට්ටමේ යට ඉඳලා අඩි 16ක් යටට සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් වලින් පුරවලා ඊට පස්සේ වටේ බිත්තිය හදලා තියෙනවා නැවත වතාවක් අඩි 8ක් පළලට ඝනකම ඒ කියන්නේ බිත්තිය පළල අඩි 8ක් ඒක ඇතුලේ තමයි හදලා තියෙන්නේ පාර්ලිමේන්තුව. ඒක විශාල විදිහට වියදමක් දරලා මඩ වගුරක හදලා තියෙන්නේ. ඉතින් එතකොට මේක මඩ වගුරක් වෙන්නත් පුළුවන්. ඒතර මේ හැම දෙයකටම මොරොත්තු දෙන විදිහට අත්තිවාරම හදන්න ඕන. පැහැදිලිද? එතකොට මේ පුරවන ලද පසක් එහෙම ආදී ස්ථානයක් විය හැකිය. එය කුමන ස්ථානයක වුවද ඉහත කී තත්ත්වයන් ඔරොත්තු දිය හැකි මට්ටමට නිර්මාණය කළ යුතුය. පොළොව මත යෙදෙන බරෙහි තීව්‍රතාවය සීමා කර ගැනීම සඳහා මෙම භාරයන් අවශ්‍ය විශාල ක්ෂේත්‍රයක් පුරා බෙදා හැරීම දෙසේ නොවන අවස්ථාවලදී අත්වාරම රඳවන පසෙහි ගැඹුර වැඩි කිරීමට තුලින්ද ස්ථායී පසක් පුරා ඉදි කිරීමෙන් භාරයන් සම්ප්‍රේෂණය කළ හැකියි. right. මෙමගින් ගොඩනැගිල්ලට නොසලෙන ස්ථාවරයක් ලබාගත හැකිය. right. අපි යම් පොඩ්ඩකට මෙතන මේ ටික මේ අත්තිවාරම් වර්ගීකරණය ගැන කියනවා. අත්තිවාරමකින් බලාපොරොත්තු වන ප්‍රයෝජන 3යි. බලාපොරොත්තු වන ප්‍රයෝජන සර් කලින් ස්ටෑන්ඩ් මොකක්ද? කොතනද මෙතන ස්ටැබිලිටි කියලා දින පස්සේ මෙමගින් ගොඩනැගිල්ලට නොසලෙන ස්ථාවරත්වයක් ලබාගත හැකිය. චුට්ටක් ඉන්න අත්තිවාරම සිවිල් මතක නෑ ටික ගුරුවත් පොතේ පොඩ්ඩක් බලමු. අත්තිවාරම් නේද? තීන්ත උස්තුර පිරවීම සලු තහඩ මුට්ටු කිරීම ජොයින්ට්ස් ඉදි කිරීමක අවස්ථාව තෝරා ගෘහ විදුලි පරිපත මිහිකාන්ද පොඩ්ඩක් ඉන්න මට ඒ ටික අත්තිවාරම් මේකේ නෑ අච්චු පොතෙන් ගන්න වෙනවා ඒ ටික ඉන්න මම අරගෙන දෙන්නම්. බාර ගැන අපි කතා කරා වහලේ ඉවරයි ඊට පස්සේ
ඉරුදු මැන වර්ගීකරණයට ඉස්සෙල්ලා තියෙනවා හරි අතිවාරම් මෙමගින් ගොඩනැගිලි නොසන ස්ථාවරත්වයක් ලබාගත හැකිය. ගොඩනැගිලි සිදු විය හැකි හානි මඟහරවා ගැනීමට. හරි මෙතනට එන්න ඕන අර බාරයන් ටික. මොනවද? නිත්‍ය බාර, අනිත්‍ය බාර, පාරිසරික බාර ඒ ටික එන්න ඕන. මෙමගින් ගොඩනැගිල්ලට නොසැවලෙන ස්ථාවරත්වයක් ලබාගත හැකිය. එතකොට මේ බාරයන් ටික දාලා වලින් ගොඩනැගිල්ලට සිදු විය හැකි හානි මඟහරවා ගැනීමට මේ සියල්ලට ඔරොත්තු දෙන ආකාරයේ අත්‍යවාරම නිර්මාණය කළ යුතුය. ඒකට මෙතනට එන්න ඕන නිත්‍ය බාර, අනිත්‍ය බාර, පාරිසරික බාර, අනපේක්ෂිත බාර. හරිද? නිත්‍ය බාර, අනිත්‍ය බාර, පාරිසරික බාර අනේ ටික. හරි නේද? බාර වලින් ගොඩනැගිල්ලට සිදු විය හැකි හානි මඟහරවා ගැනීමට නම් මේ සියල්ලට ඔරොත්තු දෙන ආකාරයේ අත්‍යවාරණ නිර්මාණය කළ යුතුය. right ඊට පස්සේ ඉව නේද? අපි ගොඩනැගිල්ලක බිත්ති වහලේ ෆවුන්ඩේෂන් එක ගත්තම කොටස් දෙකකට වෙන් කරනවා. එකක් තමයි උඩු තැනිල්ල හා යටි තැනිල්ල. නැත්නම් උඩු හැටුම හා යටි හැටුම. මෙතන වරහන් ඇතුලේ ලියා ගන්න ඕගොල්ලෝ ඉස්සරහින් උඩු හැටුම හා යටි හැටුම. උඩු හැටුම හා යටි හැටුම. මොකද්ද උඩු හැටුම කියන්නේ? මොකද්ද යටි හැටුම කියන්නේ? උඩු තැනිල්ල හා යටි තැනිල්ල. උඩු හැටුම කියලා කියන්නේ ෆවුන්ඩේෂන් එකෙන් උඩ කොටස. ෆවුන්ඩේෂන් එකෙන් උඩ කොටසට කියනවා උඩු හැටුම කියලා. උඩු හැටුම. යටි හැටුම කියන්නේ ෆවුන්ඩේෂන් පොළොව යට තියෙන කොටස. පොළොවෙන් යට කොටස යටි හැටුම, පොළොවෙන් උඩ කොටස උඩු හැටුම කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් උඩු තැනිල්ල යටු තැනිල්ල කියන එක. ඒකම තමයි මෙතන ගහලා තියෙනවා යනු පොළොව උඩ සහ පොළොව යට ඇති ඉදිකිරීමය. මෙසේ වෙන් කරන සීමාව තෙත් නිවාරණ වැටියයි. එතකොට මේ තෙත් නිවාරණ වැටිය කියලා කියන්නේ මොකද්ද? අපි ෆවුන්ඩේෂන් එකක් දැම්මම දැන් මෙන්න මෙහෙමයි. ඕගොල්ලන්ට මෙන්න මේ පින්තූරේ තියනවාද කියලා මට මතක නෑ. චුට්ටක් ඉඳ මෙන්න මේක නෙවෙයි. මේකට වඩා වෙනස් පින්තූරයක් තියෙන්න ඕනේ. වෙනම කොලයක් තියනවාද ටියුට් එකේ? හිස් කොලයක්ද? ඔව් හිස් කොලයක්. හිස් එකක් නෙවෙයි. එක පැත්තක print කරපු එකක් මේ වගේ එකක්. ඕක නෙවෙයි තියෙන්නේ. මෙන්න මේක තියෙන එකක්. මේක මේ පින්තූරේ තියෙන අනිත් පැත්තට. මේ පින්තූරේ තියෙන එක තියෙනවනේ. ඒක අනිත් පැත්තට ආරෝප කරති. ඔව් පැත්තක් නෑ අනිත් පැත්තට හැරුණාට මේ පින්තූරයක් තියෙනව නේද? ඔව් තියෙනවා. ඔව්. එතකොට මේක
නැති අය ඉන්නවනම් කවුරු හරි කියන්න මම පස්සේ ලැබෙන සලස්සන්න මේකේ ෆොටෝ එකක් හරි එහෙම නැත්නම් print කරපු කොලයක් සමහරට හම්බ වෙලා නැති වෙන්න පුළුවන් මොකද ඒ කොලේ වෙනම ඒ කියන්නේ ඩුප්ලෝ කෙනෙකුට ඕක මග හැරිලා ඔය පිටුව ඊට පස්සේ ඕක වෙනම දැම්මමම සමහර වෙලාවක මේක වැරදි පින්තූරයක් තියෙන්නේ මෙන්න මේ වගේ පින්තූරයක් තියෙනවා නම් ඒක බලන්න මම එකක පෙන්වන්නම් ඔයාලට වැරදි පින්තූරයක් තිබ්බොත් මේක වැරදි මේ පින්තූරේ තියෙනවා නම් මේ පින්තූරේ නෙවෙයි තියෙන්න ඕන එතනට තියෙන්න ඕන මෙන්න මේ වගේ පින්තූරයක් පැහැදිලි නේද එතකොට මේක තියෙනවා නම් ඒකේ දැනට ලියා ගන්න පස්සේ අරක print කරලා හරි ඉතින් අලව ගන්න වෙනවා මේ තියෙන පින්තූරය අච්චු පොතේ තියෙන පින්තූරය නේද? ඔව් අච්චු පොතේ තියෙන පින්තූරය අච්චු පොතේ 98 වෙනි පිටුවේ තියෙන පින්තූරය තමයි වෙන්න ඕනන්නේ සමහර විට සමහර ටියුට් වල තියෙන්න පුළුවන් මෙන්න මේ පින්තූරය මේක වැරදි ඒ කියන්නේ මම ඔය දුන්න PDF දුන්න අයට print කර ගන්න කියලා දුරායට එහෙම ඒගොල්ලන්ගේ සමහරට වැරදි පින්තූරයක් තියෙන්නේ මේක තියෙන්නේ එතනට print කර ගන්න වෙනවා අච්චු පොතෙන් අරගෙන මෙන්න මේ පින්තූරය දා ගන්න වෙනවා හරි මේ එතකොට තියෙන්නේ අපිට මේකේ කියන්න පුළුවන් මේ කොටස් දෙකකට වෙන් කරනවා මෙන්න මෙතන සිට මෙන්න මේ ටික අපි හඳුන්වනවා යටි හැටුම කියලා මේ යට ටික මම රතු පාට ඉතලයකින් දාන්නම් මෙන්න මේ ටික යටි හැටුම පොළව යට තියෙන්නේ ඒ වගේ මේ උඩ තියෙන ටික මේක උඩ හැටුම මෙන්න මෙතන තියෙනවා බලන්න මේ කොටස මොකක්ද එතකොට මෙන්න මේකට කියනවා තෙත් නිවාරණ වැටි කියලා ෆවුන්ඩේෂන් එකේ උඩ දානවා පොඩි බදාම තට්ටුවක් මිලිමීටර 20ක බදාම තට්ටුවක් ඒක උඩ තමයි ඊට පස්සේ බිත්තිය බඳින්නේ මේකට කියනවා තෙත් නිවාරණ වැටිය කියලා මේ තෙත් නිවාරණ වැටිය දාන්නේ පොළවේ තියෙන තෙතමනේ බිත්තියට උරා ගන්න එක වළක්වන්න පැහැදිලි මේ තෙත් නිවාරණ වැටියෙන් තමයි උඩ හැටුමයි යටි හැටුමයි දෙක වෙන් වෙලා තියෙන්නේ ඒතර ඒක සටහන් කරගන්න අමතක වෙනවා නම් උඩ හැටුම හා යටි හැටුම වෙන් වෙන්නේ තෙත් නිවාරණ වැටිය මගින් මෙතන පැහැදිලි කරලා තියෙනවා මේ ටියුට් එකේ තෙත් නිවාරණ වැටිය මගින් තමයි දෙක වෙන් වෙන්නේ පැහැදිලි උඩ හැටුම හා යටි හැටුම තෙත් නිවාරණ වැටිය මගින් වෙන් වෙනවා කියන එක උඩු තැනිල්ල හා යටි තැනිල්ල ඊට පස්සේ මෙසේ වෙන් කරන සීමාව තෙත් නිවාරණ වැටිය දෙක අතර මැද තියෙන්නේ තෙත් නිවාරණ වැටිය මේ උඩ හැටුම හා යටි හැටුම ලෙසද හඳුන්වයි එතන තියෙනවා නේ යටින් මම දැක්කේ නෑ උඩු හැටුම හා යටි හැටුම ඊට පස්සේ අත්‍යවාරමකින් බලාපොරොත්තු වන ප්‍රයෝජන අත්‍යවාරමකින් බලාපොරොත්තු වන ප්‍රයෝජන අපි සටහන් කරගමු අත්‍යවාරම් කාණු අත්‍යවාරම් පටිය තෙත් නිවාරණ වැටි අත්‍යවාරම් වර්ග හැඩය අනුව අත්‍යවාරම් වර්ග පටි තීරු අත්‍යවාරම් කොන්ක්‍රීට් අත්‍යවාරම් කැබ අත්‍යවාරම් මගපුරු අත්‍යවාරම්කින් ලැබෙන ප්‍රයෝජන මේකේ නැද්ද එතකොට මෙන්න මෙතනින් හොයලා තමයි ලියන්න ඕන අත්‍යවාරම් හරි ලියා ගන්න අත්‍යවාරමකින් ලැබෙන ප්‍රයෝජන මේකේ කීපයක් ලියලා තියෙන එකක් තමයි ඉදිකිරීමේ ඇති ස්වභාවය නිසා එක් ස්ථානවල කේන්ද්‍රගත වන භාරයන් ඒ ආකාරයෙන්ම පොළොව තුලට ගමන් කිරීමට සැලැස්වීමකින් තොරව ඒකාකාරව අත්‍යවාරම පුරාම සමසේ බෙදී යන ලෙස විසිරුවා හැරීම අත්‍යවාරමේ කාර්යය පැහැදිලිද මේ කියන එක අපි ගත්තාන් පස්සේ එක තැනකින් පොළොව යටට කෙලින්ම බලපාන්න නැතුව අපි හිතමු මොකද වහලේ බර, බිත්ති වල බර,
වෙනත් හැටුම් වල බර ඒවා එක තැනකින් පොළොවට බහිනවා වෙනුවට අත්විවරණය කරන්නේ මොකද්ද? බෙදී යනවා. සම්පූර්ණ ඒකාකාරීව පොළොව පුරාම බෙදී යන ආකාරයට විසිරුවා හැරීම තමයි අත්විවරණයෙන් බලාපොරොත්තු. ඒක තමයි පළවෙනි කාර්යයෙන් කියන්නේ. ඉදි කිරීමේ ඇති ස්වභාවය නිසා එක් එක් ස්ථානවල කේන්ද්‍රගත වන භාරයන් ඒ ආකාරයෙන් පොළොව තුරට ගමන් කිරීමට සැලැස්වීමකින් තොරව. ඒ කියන්නේ අපි හිතුවොත් එහෙම දැන් බිත්ති සමහර තැන්වල උස වැඩි, සමහර තැන්වල උස අඩුයි, සමහර තැන්වල කොන්ක්‍රීට් තියෙනවා, සමහර තැන්වල යකඩ දාපු තැන් තියෙන්න පුළුවන්. ඒතර ඒ තැන්වල බර වැඩි. නමුත් ගෙයි මැද ගත්තොත් එimhe බිත්ති වලට බර අඩුයි. බර දරන බිත්ති, බර නොදරන බිත්ති කියලා අපි වෙන් කරනවානේ. එතකොට මෙන්න මේ බිත්ති වල බර වෙනස් වීම සිද්ධ වුණාට ඒවා අත්විවරමට හැම තැනටම ඒකාකාරීව තමයි බලපාන්නේ. එක තැනකට විතරක් පොළොවට ඒක මෙන්දින්නේ නැහැ. එක එක තැන්වලදී විවිධාකාර විදිහට වෙනස් වෙන්නේ සෑම තැනකම සමාකාර බරක් විදිහට තමයි පොළොවට උරාගන්නේ. ඒක තමයි මේ කාරණෙන් කියන්නේ. ඊට පස්සේ කියනවා ගොඩනැගිල්ල ස්ථානගත කිරීම සඳහා එනම් උඩු තැනිල්ල සඳහා තිරස් මට්ටම් පොළොවක් නිර්මාණය කිරීමද අත්විවරමේ කාර්යය. ඒ කියන්නේ පොළොව අපි දන්නවා එක එක ලෙවලින් වලට තියෙන්නේ. නමුත් ගේක ඇතුළ සම්පූර්ණ හැමතැනම සමතලයි. එහෙම සමතල නොවන ගෙවලුත් තියෙනවා. කොයි වගේ තැන්වලද? දන්නවද? සමහර තැන් තියෙනවා ලෙවල් නැහැ. පඩි පෙළ වගේ ගෙවල් තියෙනවා. කොහෙද? දැකලා තියෙනවද? අත්විවරම් වර්ගීකරණයේදී අපි ඉගෙන ගන්නවා පියගැට අත්විවරම කියලා එකක්. පියගැට කියන්නේ මොකද්ද? කවුද දන්නේ? කවුරුද දන්නේ? පඩි පෙළ. පියගැට පෙළ කියන්නේ පඩි පෙළ. එතකොට අත්විවරම් වර්ගීකරණයේදී අපි ඉගෙන ගන්නවා පියගැට අත්විවරම් කියලා එකක්. ඒ කියන්නේ පඩි පෙළක් හා සමාන අත්විවරම් තියෙනවා. කොහෙද? කියන්න බලන්න. දැකලා නැහැ. අපි හිතමු කඳුකල ප්‍රදේශවල බණ්ඩාරවල හපුතෙලේ වගේ මෙන්න මෙහෙම තියෙනවා පොළව. ඔන්න ඔහොම තියෙන්නේ. දැන් මේක පාර තියෙන්නේ මෙතන. මේක කැපුවොත් එම මේ කන්ද කැපුවොත් එම ලොකු විනාශයක් වෙන්න පුළුවන්. කන්ද නාය යනවා. ඒ නිසා මොකද කරන්නේ? අත්විවරම හදන විට, ගෙයක් හදන විට මෙතන එක කාමරයක්, මෙතන තව කාමරයක්, මෙතන තව කාමරයක් ඔන්න ඔහොම පොළවේ තියෙන හැඩයට ගේ හදනවා. ඉතුරු මේ සමහර තැන්වල තට්ටු දෙකයි, සමහර තැන්වල එක තට්ටුවයි. පොළවේ තියෙන හැඩයට හදන මේ වගේ එකට කියන පියගැට අත්විවරමක් කියලා පඩි පෙළක් හැඩයට හදන ඒවා. අර මෙතන කියනවා නමුත් මේ එකම මට්ටමකට ගන්නවා කියලා මේ එකම මට්ටමකට ගන්නවා කියන එක හැම තැනකටම ගැලපෙන්නේ නැහැ. පියගැට අත්විවරමකදී හැර අනිත් තැන්වලදී එක මට්ටමකට ගන්නවා. පැහැදිලිනේ? මොන අත්විවරමකින් ලැබෙන ප්‍රයෝජන 1යි 2යි තව තියෙනවා ප්‍රයෝජන වගේක් අපි පොතෙන් ගමු. එසේ නොවන අවස්ථාවලදී අත්විවරම රඳවන පසේ ගැඹුරු වැඩි කිරීම මගින් වඩාත් ස්ථායී ස්තරයක් හෝ පාෂාණ තට්ටුවක සම්ප්‍රේෂණය කළ හැකිය තීරණය වේ. කළ යුතු අත්විවරම නිවැරදිව යෙදීමෙන් ගොඩනැගිලි ස්ථායීතාව වැඩි කරගත හැකි අතර උලම් පාද මීයන් වැනි හරි ලියන්න. අත්විවරම නිවැරදිව යෙදීමෙන් ගොඩනැගිලි ස්ථායීතාව වැඩි කරගත හැකි. ගොඩනැගිල්ල ස්ථාවරතාවය නිවැරදිව ලබා ගැනීම මේකට එතන ගොඩනැගිලි ස්ථාවරත්වය නිවැරදිව තබා ගැනීම ලැබෙන ප්‍රයෝජන ගොඩනැගිල්ල නොසෙල්ලෙන්න තියාගන්න ස්ථාවරව තියාගන්නවා කියන එක. ගොඩනැගිල්ල ස්ථාවරත්වය ස්ථිරව තබා ගැනීම. ඊළඟ එක වැඩි කරගත හැකි අතර සුළං තෙතමනය ඊළඟ එක සුළං තෙතමනය ගසාගෙන යාම පාංචු කාදනය. හරිද? සුළං තෙතමනය ගසාගෙන යාම පාංචු කාදනය වැනි
ආපදා වලින් ගොඩනැගිල්ල ආරක්ෂා කර ගැනීම. වැනි ආපදා වලින් ගොඩනැගිල්ල ආරක්ෂා කර ගැනීම. සුළං තෙතමනය ගසාගෙන යාම පාංශු කාදනය වැනි ආපදාවන්ගෙන් ගොඩනැගිල්ල ආරක්ෂා කර ගැනීම. ඊළඟ එක සර් ඔව් කියන්න. සර් එතන ඒ කඩේදි තියලා තියෙන තැන අයිනෙන් තියෙනවනේ හැරීම කාර්යකි කියලා තමයි ඔය වගේ. හැරීම කාර්යකි ඊට පස්සේ භූකම්පන සුළුසුලං තිසුණා. ඒ ටික තියෙනවා. ඔය හැරීම කාර්යක හැරීම ස්ථාවරත්වයක් හැරීම හරි මොකක් හරි එකක් තියෙන්නේ. ඒ වචනේ නම් මට මතක නැහැ මොකක්ද දැම්මේ කියලා උතන්ට. හැරීම මෙතන කාර්යක කියන්නේ ස්ථාවර පවත්වා ගැනීම. භාරයන් අවශ්‍ය පරිදි විශාල ශේෂ්ත්‍රයක් පුරා පතුරුව හැරීමනේ. හරියට. ඔව් භාරයන් විශාල ශේෂ්ත්‍රයක් පුරා පතුරුව හැරීම. භාරයන් ඒකාකාරව පතුරුව හැරීම කියන එක. ඒකාකාරව පතුරුව හැරීම. ඊළඟ එකේදී කියනවා මීයන් වැනි සතුන්ගෙන් හා කෘමීන්ගෙන් අත්තිවාරමට හා ගොඩනැගිල්ලට සිදුවන හානි මගහරවා ගැනීම. ඊට පස්සේ මෙතන භූමිකම්පා සුළං සුනාමි කියන එකක් තියෙනවා උතන. ඒත් අර බාරයන් ටික උතනට එන්න ඕන. ශ්‍රේ මේ මියන සතුන්ගෙන් කුමීන්ගෙන් අත්තිවාරමට සිදුවන හානිද නැතම් බිත්තියට බිත්ති වලට අත්තිවාරමට මං කිව්වේ කුමීන්ගෙන් බිත්ති වලට සිදුවන හානි වළක්වා ගැනීම. ගොඩනැගිල්ලට සිදුවන හානි වළක්වා ගැනීම. ඊට පස්සේ තව මෙතන තියෙනවා දැන් ඔය පොතට වැඩිය ටිකක් අඩුවෙන් තියෙනවා. ඔගේ ඉඩ මදිවේ සමහරට. පුළුවන් නම් පැත්තකින් හරි ලියා ගන්න. තව තියෙනවා මෙන්න මේ වගේ. එතනට වෙන්න ඕන තව මීට අමතරව අසාමාන්‍ය පතිත වීම. ඒ කියන්නේ අසාමාන්‍ය පතිත වීම හේතුවෙන් ගොඩනැගිල්ල ඇලවීම, ලිස්සීම, පෙරලීම අසාමාන්‍ය පතිත වීම කියලා කියන්නේ සමහරට අයිස් තට්ටු වගේ දේවල් වැටීමෙන්, පස් කඳු වැටීමෙන්, කඩා වැටීමෙන් වගේ දේවල් වලදී ගොඩනැගිල්ලට සිදුවන ඇලවීම, ලිස්සීම හා පෙරලීම. ඇලවීම, ලිස්සීම හා පෙරලීම වැනි අස්ථායීතාවන් වැළැක්වීම. පැහැදිලිද? මෙන්න මෙතන තියෙනවා දැන් අච්චු පොතක කොළ ගාව තියෙනවානේ. මෙන්න මේකේ තියෙනවා ඔන්න ඔය කරුණු ටික. ඒ කියන්නේ අත්තිවාරමකින් බලාපොරොත්තු වන කරුණු ටික තමයි අතන තියෙන්නේ. ඔය කොටුව මම කොටු කරපු කෑල්ලේ. හරි? ඒ ටික බලන්න. ඊළඟට දැන් ඇතිද දැන් ගොඩක් දවසකින් ආයෙසරයක් එන්න වුණා. අත්තිවාරම් වර්ගීකරණය කියන එක ලියාගෙන අපි නවත්තුමු. නැත්තම් දැන් වැඩි වෙලා කරන්න ගියාම එපා වෙනවනේ. ඉස්සෙල්ලාම අත්තිවාරම් වර්ග ගැඹුරු නොගැඹුරු කියලා වර්ග දෙකක් තියෙනවා. නොගැඹුරු අත්තිවාරම්, ගැඹුරු අත්තිවාරම්. ඔය ටික අපි ලියාගමු. අත්තිවාරම් කාණු, කොන්ක්‍රීට්, පස් පිරවීම,
ගැඹුරු අත්තිවාරම් නොගැඹුරු අත්තිවාරම් කියලා තියෙන. ඊට පස්සේ හැඩය අනුව නොගැඹුරු අත්තිවාරම්. නොගැඹුරු අත්තිවාරම් කියන ටිකේ මෙන්න මේ ටික එන්න ඕන. මේ තියෙන්නේ නොගැඹුරු අත්තිවාරම් මොනවද? පටි තීරු අත්තිවාරම්, කොට්ට අත්තිවාරම්, පටි තීරු අත්තිවාරම්, කොට්ට අත්තිවාරම්, පහුරු අත්තිවාරම්. ටැඹ කියන්නේ ගැඹුරු එකක්. ටැඹ කියන එක ලියන්න එපා. ඒක ගැඹුරු අත්තිවාරමට එන්න ඕන. ටැඹ අත්තිවාරම කියන්නේ ගැඹුරු එකක්. ගැඹුරු අත්තිවාරමක්. අනිත් ඒවා නොගැඹුරු මේ තුන. හරිද? පටි තීරු අත්තිවාරම්, කොට්ට අත්තිවාරම්, පහුරු අත්තිවාරම් කියන්නේ නොගැඹුරු අත්තිවාරම්. ටැඹ අත්තිවාරම් කියන්නේ ගැඹුරු අත්තිවාරමක්. ඔතන වෙන් කරලා ලියා ගන්න ඕන. ලියවද? ඊළඟට තව තියෙනවා ඉවර නැහැ. පටි තීරු අත්තිවාරම් වර්ග. දැන් මේකේ මෙතන තියෙනවා ওই ටික. පටි තීරු අත්තිවාරම්. පටි තීරුවත් මේ 1 2 3 4 5 6 7 ගෙන් තමයි මෙතනට එන්න ඕන. පටි තීරු අත්තිවාරම් කියන්නේ simple strip foundation, narrow strip foundation, wide strip foundation, RCC strip foundation කියන ඔන්න වර්ග ටික. මෙන්න මේ ටික. සරල පටි අත්තිවාරම්, පටු පටි අත්තිවාරම්, පළල් පටි අත්තිවාරම්, වැරගැන්වු සිමෙන්ති කොන්ක්‍රීට් අත්තිවාරම්, RCCB strip foundation. ඔය වර්ග 4. පටි තීරු අත්තිවාරම් 4ක් තියෙනවනේ ඕකේ. ඒ 4 මෙතනට එන්න ඕන. ලියා ගන්න බැරි වුණා නම් කියන්න. හරි. පටි තීරු අත්තිවාරම් වර්ග 4යි. සරල පටි අත්තිවාරම, පටු පටි අත්තිවාරම, පළල් පටි අත්තිවාරම, වැරගැන්වු සිමෙන්ති කොන්ක්‍රීට් අත්තිවාරම. හරි නේද? right. ඊළඟට එක එක පටි අත්තිවාරම් වර්ග ටික ඉතින් තව තියෙනව මොනවද? තව වර්ග ගැඹුරු අත්තිවාරම් කියලා කියන්නේ වර්ග 3යි. එකක් තමයි ටැඹ අත්තිවාරම. ටැඹ අත්තිවාරම ගැඹුරු අත්තිවාරම් වර්ග ටික පොඩ්ඩකට ඉන්න. ගැඹුරු අත්තිවාරම්, කොට්ට අත්තිවාරම, පහුරු අත්තිවාරම, ටැඹ අත්තිවාරම එකක්, ගැඹුරු අත්තිවාරම එකක්, නොබගුරු අත්තිවාරම්, ගැඹුරු අත්තිවාරම්. මේ පොතේ නම් නෑ, එච්චරයි තියෙන්නේ. shadow foundation. ගැඹුරු අත්තිවාරම්. අනිත් දෙකක් තියෙනවා තව. ගැඹුරු අත්තිවාරම් එකක් තමයි පයිලින් අර යටට ගහනවනේ. මඩ වගුරු වලින්ම ගහනකොට යටට දානවා ගැඹුරටම කුළුණු වගේ බස්සනවා. ඒවට කියනවා ටැඹ අත්තිවාරම්. ටැඹක් කියලා කියන්නේ අර ඔයගොල්ලෝ දැකලා ඇති ඔය පාලම් හදනකොට, ගුවන් පාලම් හදනකොට පොළව විදිනවා ඩ්‍රිල් එකකින් වගේ, යන්ත්‍රයකින් විදලා ඇතුළට ලොකු සිලින්ඩරයක් වගේ ලොකු කුළුණක් බස්සනවා. ඒකට කියනවා ටැඹ අත්තිවාරමක් කියලා. මම පෙන්නන්නම් පින්තූරයක් ටැඹ අත්තිවාරමක. ඒ කියන්නේ ගැඹුරු මේ තියෙන්නේ. මෙන්න මේ වගේ ඇතුළට පයිල් බස්සනවා. කොන්ක්‍රීට් පයිලින්. මේකට කියනවා ගැඹුරු අත්තිවාරමක්. මීට අමතරව අපි හිතමුකෝ දැන් ජලාශයක් මැද අපිට ගහන්න සිද්ධ වෙනවා පාලමක්. දැන් කැලණි ගඟ හරහා පාලම් ගහලා තියෙනවා. ඔයගොල්ලෝ දැකලා තියෙනවා. එතකොට මේ කැලණි ගඟේ මැද
කොහොමද පාලම රඳවන්න කණුවක් හිටවන්නේ? මොකද කරන්නේ? දන්නවද කවුරු හරි? සිලින්ඩර් එකක් සම්පූර්ණ බස්සනවා පොළොව යටට. සිලින්ඩර් බස්සලා මේ සිලින්ඩර් එක කොන්ක්‍රීට් වලින් පුරවනවා කම්බි සහිතව මැදට කම්බි දාලා. ඉස්සලා සිලින්ඩර් බස්සනවා ඒක කොන්ක්‍රීට් වලින් පුරවනවා ආය ඔය වගේ වතුර හිස් කර කර සම්පූර්ණ කොන්ක්‍රීට් වලින් පුරවනවා. එතකොට මේ සිලින්ඩරය විශාල ප්‍රමාණයේ සිලින්ඩරයක් මෙන්න මේ වගේ පොළොව යටට සම්පූර්ණ සිලින්ඩර් බස්සනවා. බස්සලා මේ සිලින්ඩරය පුරවනවා කොන්ක්‍රීට් වලින් කම්බි සහිත වැරගැන්වුම් කම්බි සහිතව මේක පුරවනවා. මේවට කියනවා සිලින්ඩර් අත්තිවාරම්. එතකොට ගැඹුරු අත්තිවාරම් වර්ග එකක් තමයි ටැඹා අත්තිවාරම, අනිත් එක සිලින්ඩර් අත්තිවාරම. සිලින්ඩර් වලට අපි සිංහලෙන් කියන්නේ සිලින්ඩර්ම තමයි. සිලින්ඩර් අත්තිවාරම. අනිත් අත්තිවාරම් වර්ගය ගැඹුරු අත්තිවාරම් වර්ගයක් තියෙනවා මට මතක නැහැ පොතෙත් නැහැ ඒක. සිලින්ඩර් අත්තිවාරම, ටැඹා අත්තිවාරම මතක නැහැ මම මතක් වුණාම ඔයගලන්ට දාන්නම් ඒක. නැත්නම් ලබන සතියේ කියලා දෙන්න මේ ගැඹුරු අත්තිවාරම් තුනක් තියෙනවා. පොතේ නෑ ඒක. සර් හොඳට අකුණු ගන්නවා. හරි එහෙනම් නවත්තමු. හරි තව ඉවරයි දැන්. සර් අකුණු ගහනවා නේද? හරි. ඇති එහෙනම් මෙහෙටත් අකුණු ගහනවා දැන්. right. අපි අනිත් ටික පස්සේ කරමු. හොඳයි බුස්සන්නයි. ඔක්කොටම good night. Thank you good sir. night sir Good night. Thank you, sir. Welcome.